ඔක්කොම ස්පිරිතාලේ මැරෙනවනේ. මේ මොකද්ද මේ එක කට්ටියකගේ විතරක් පින් කරන්න ඕන බණ අහන්න ඕන කියලා දිවිල්ල මොකද්ද? ඇයි කිසිම වෙනසක් ඒවා නොකරන අයගේ කරන අයගේ ලොකු වෙනසක් පේන්නේ නැති නිසා. පින්වත්නි මම ඒකට උත්තරයක් මම නොදී බුදුරජාණන් වහන්සේ වදාළ දෙයක් කියන්නම්. බුදුරජාණන් වහන්සේ දවසක් මෙහෙම වදාලා. භූත පුබ්බම් භික්ඛවේ පචේතනෝ නාම රාජා හොසි. මේක ලස්සන කතාවක්. පින්වත් මහණෙනි දැන් ඔය මම අර මේ පින්වතුන්ට ඉස්සෙල්ලා කියපු ප්‍රශ්න ඔක්කොටම උත්තරේ මේ කතාවේ තියෙනවා. පින්වත් මහණෙනි මීට බොහෝ කාලයකට කලින් පචේතන කියලා රජ කෙනෙක් හිටියා. මොකද ඒ රජුගේ නම පචේතන කියලා. මේ රජතුමාට මාස 6කින් යුද්ධයකට යන්න ඕන. මාස කීයකින්ද යුද්ධයට යන්න ඕනන්නේ? 6කින්. ඊට පස්සේ මේ රජුරවන්ට හිතුණා මගේ කරත්තේ ඩිංගක් දැන් අබලයි දුබලයි ඒ නිසා කරත්තේ හදා ගන්න ඕන කියලා කරත් හදන වඩු බාසුන්නට කතා කරලා කිව්වා බාසුන් නෑ මගේ කරත්තේ රෝද දෙක අබලන් වෙලා හොඳට රෝද දෙකක් හදන්න ඕන ඔහෙට පුළුවන් රජතුමනි එහෙනම් හදන්න ඕන තව මාස 6කින් යුද්ධයට යන්න තියෙනවා ඕන්න දැන් කරත්ත බාසුන්නේ රෝදි හදන්න පටන් ගත්ත රෝද යුද්ධයට තව මාස 6යි ඒ කියන්නේ මාස 5යි දවස් 24ක් ගිහිල්ලා දැන් තව දවස් 6කින් යුද්ධයට යන්න ඕන රජුරවන්න මතක් වුණා කරත්ත රෝදේ කොහොමද දන්නේ ඊට පස්සේ පණිවිඩයක් ඇව්වා කරත්ත හදන බාසුන්නට ඔන්න බාසුන් නැහැවා කොහොමද කරත්ත රෝද හදලා ඉවරද රජතුමනි යාන්තම් අදට එකක් හදලා ඉවරයි කිව්වා. ඊට පස්සේ කිව්වා બોලේ එක රෝදෙන් කොහොමද කරත්තේ ගෙනියන්නේ? අනිත් රෝදේ දවස් 6න් හදන්න පුළුවන්ද? ඇහැ කි රජතුමනි පුළුවන්. ඕන්න දැන් හෙට යුද්ධේ. දැන් අදට මාස 6 ඉවරයි. හවස් වෙනකොට මේ වගේ දිග ශාලාවක රජතුමා සිංහාසනේ වැඩ ඉන්නවා අමාත්‍ය මණ්ඩලෙ දෙපැත්තෙන් ඉන්නවා කරත්ත රෝද දෙක තල්ලු කරගෙන කරත්ත බාසුන් නැහැ ගෝලයයි ඇවිල්ලා කරත්ත රෝද දෙක බිම පෙරලලා තිබ්බා. දැන් දෙපැත්තේ කරත්ත රෝද දෙක තියෙනවා. બોලේ කිසිම වෙනසක් නැහනේ. එක වගේමනේ. ඊට පස්සේ කිව්වා රජ මේ රතකාරය බාසුන් නැහැ මේ කරත්ත රෝද දෙකේ කිසිම වෙනසක් නැහනේ. ඔහෙම කිව්වනේ මේ එක රෝදයක් හදන්න මාසෙට දවස් 6ක් තියෙදී. ඒ කියන්නේ මාස 5යි දවස් 24ක් ගියා කියලා. මේ එකක් දවස් 6න් හදලානේ. දෙකේම වෙනසක් නැහනේ කියලා කිව්වා. රාජතුමනි වෙනසක් තියෙනවා. මොකද්ද කියලා ඇහුවා. ඔන්න දවස් 6න් හදපු කරත්ත රෝදේ ගත්තා. නැගිට්ටෙව්වා. නැගිට්ටවල මේක තල්ලු කරලා යවුවා. රාජ සභාවේ තල්ලු කරලා යවුවා කරත්ත රෝදේ. කරත්ත රෝදේ තල්ලු කරලා යවුවම මොකද්ද වෙන්නේ? ඔන්න ගොඩාක් අය දන්නේ නැහැ. ඔයාලා දන්නවද ලංකාවේ ඉස්සර ගම් වල පොඩි ළමයි බයිසිකල් රෝද කරකවනවා. ටයර් අරන් යනවා ගමේ ඇලේ දොලේ. ඉතින් ඒ රෝද තල්ලු කරපු දිගටම මොකද වෙන්නේ? අතින් දුන්න ශක්තිය යම් තාක්ද ඒ තාක් කරත්ත රෝදේ කැරකිලා ගිහිල්ලා ඒ ශක්තිය පවර එක ඉවර වෙච්ච ගමන් වැටෙනවා. අර දවස් 6න් හදපු කරත්ත රෝදේ යම් තාක් දුර ගිහිල්ලා කැරකිලා බිම වැටුණා. ඒක දැන් මේ ඔයාලට තේරෙනවා ඒක. දැන් රජුරෝ බලාගෙන ඉන්නවා. මාස 5යි දවස් 24කින් හදපු කරත්ත රෝදේ කරකොල යවුවා. කරකොල යවපු ගමන් කැරකිලා ගිහිල්ලා යම් තාක් ශක්තිය ඉවර වෙනකල් ගිහිල්ලා කෙලින් හිටියා වැටුන්නේ නැහැ. අලවංගුවක් පොළොවේ හිටෙව්වා වගේ කෙලින් හිටියා වැටුන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි ඔය කරත්ත හදන බාසුන් නැවිලා ඒ කාලේ හිටියේ වෙන කවුරුවත් නෙමෙයි මම. පින්වත් මහණෙනි ඒ කාලේ ලී වැඩවලට මම හරි දක්ෂයි. ඊට වැඩිය දක්ෂයි මම දැන්
මිනිස්යාගේ හිතේ ඊට පස්සේ රජුරෝ අහනවා මොකද්ද මේ කරත් රෝද දෙකේ වෙනස? බාසුන්නේ කියනවා මාස 5යි දවස් 24කින් හදපු කරත් රෝදේ වටේ රවුමේ ඇදකුද නැහැ. ගරාදි වැටේ ඇදකුද නැහැ. මැද තියෙන බොස් ගෙඩියේ කරත්තේ මැද තියෙන බෝලේ ඇදකුද නැහැ. ඒ නිසා කෙලින් හිටියා. අර දවස් 6කින් හදපු එකේ නිම් වලල්ලේ අර අයිනේ රවුමේ ඇද තියෙනවා දොස් තියෙනවා. ගරාදි වටේ ඇද තියෙනවා දොස් තියෙනවා. මැද බෝලේ බොස් ගෙඩියේ ඇද තියෙනවා දොස් තියෙනවා. ඒ නිසා වැටුණා කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ වගේ පින්වත් මහණෙනි යම් කිසි කෙනෙක්ගේ සිතේ කයේ වචනේ දෝෂ තිබ්බොත් අඩුපාඩු තිබ්බොත් වැරදි තිබ්බොත් වැරදිච්ච ඒවා තිබ්බොත් පව් කරපු ඒවා තිබ්බොත් අකුසල් තිබ්බොත් කරත් රෝදේ කැරකිලා යයි අවසානයේ වැටෙනවා. අඩුපාඩු නැත්තම් දොස් නැත්තම් වැරදි නැත්තම් ඒ කරත් රෝදේ ගිහිල්ලා අර විදියට හිටියා වගේ පිහිටියා වගේ කෙලින් සුගතියේ පිහිටනවා. ආනෝක තමයි පින්වත්නි පින්වත් දරුවනේ වෙනස. පින් කරන මිනිසුත් ඉන්නවා පින් නොකරන මිනිසුත් ඉන්නවා ඔක්කොම එක වගේ කරත් රෝද දෙකම එකට කැරගෙනවා. කැරගෙන එක නතර වෙච්ච ගමන් තමයි දෙකේ වෙනස පේන්නේ. ඒ වගේ හොඳට කාලා බීලා ඇඳලා කියලා යාන වාහනවල යන ගමන් යමින් ඉන්නවා තමයි. හැබැයි මැරිච්ච ගමන් තමයි වෙනස තියෙන්නේ. මැරිච්ච ගමන් වෙනස. හොඳට ඉන්නවා. ඔයාලා දන්නවද දන්නේ නැහැ මීට අවුරුදු කිහිපයකට කලින් මේ මතුගම පැත්තේ මෙතනත් ඇති මතුගමට සම්බන්ධ පින්වතු. මතුගම පැත්තේ ඇමති කෙනෙක්ගේ දුව മന്ത്രി කෙනෙක්ගේ දුව මායම් වුණා. මායම් වුණා කියන්නේ කොණ්ඩේ කඩා දාගෙන කෙල්ල පෙරාගෙන නටනවා. ඊට පස්සේ මිනිසු ටික වට වෙලා අර മന്ത്രിතුමාගේ දුව දැන් ලැජ්ජාවයි බෑ මේ වාගේ සභාවක කෙල්ල පෙරාගෙන නටනවා මොනවා කරන්නද? ඊට පස්සේ ඒ කෙල්ල පෙරාගෙන නටලා මේ වාගේ සභාවේ කෙල්ලවරේ හිටිය හරි ලස්සන කෙල්ලෙක්. ඒ කෙල්ලගේ පැත්තට ගිහිල්ලා කිව්වා මෙහෙ වරෙන් කියලා. දැන් අර කෙල්ල ආව ළඟට. උඹ මට සාප කරන්න එපා. උඹ මට සාප කරන්න එපා. උඹ මට සාප කරන්න එපා කියලා කියනවා. ඊට පස්සේ අනිත් අය වට වෙලා ඇහුවා කවුද උඹ කියලා. මං മന്ത്രിතුමා කිව්වා. ඊට පස්සේ ඇහුවා උඹ කොහෙද ඉන්නේ? ඊට පස්සේ කිව්වා මං ඉන්නේ නගර සභාවේ. නගර සභාවේ කොහෙද? වැසිකිලි වලේ. ඊට පස්සේ කිව්වා උඹ විතරද ඉන්නේ? නෑ ගොඩාක් අය ඉන්නවා කිව්වා. එකිනෙකා තරහ එනකොට නියපොතු දික් වෙනවා කිව්වා. තරහට හූර ගන්නවා කිව්වා. ඇඟ තුවාල කර ගන්නවා කිව්වා. උඹලා මොනවද කන්නේ ඇහුවා. ඒ වලේ තියෙනවා තමයි කො කන්නේ. දැන් මන්දිරේතුමා කොහොමද හිටියේ? කොහොමද කරත්තරෝද දෙක හොඳට කැරගුණා. නතර වෙච්ච ගමන් තමයි එකිනෙකාගේ ජීවිත වෙනස් වෙන්නේ. ඊට පස්සේ ඇහුවා උඹ මොකද මේ කෙල්ලට කියන්නේ සාප කරන්න එපා කියලා. ඊට පස්සේ අර සභාව මැද ලැජ්ජයි පින්වත්නි අර සභාව මැද කෙල්ල පෙරාගෙන කෑ ගහලා කිව්වා මේකී මං අනාථ කොලා කියලා. අර කෙල්ල බිම්බලා ගත්තා. අර කෙල්ලට රස්සාවක් දෙනවා කියලා. අර මේක පත්තරේ ගියා මේ කතාව. අර කෙල්ලට රස්සාවක් දෙනවා කියලා අර മന്ത്രിතුමා මේ කෙල්ලව අනාථ කළා. දූෂණය කළා. ඉතින් දැන් මේ කෙල්ලට අරක මතක් වෙනවා තමන්ගෙන් වෙච්ච වැරද්ද. මතක් වෙන ගානේ අර මෝසල මිනිහා මාව විනාශ කළා තුක් කියලා කෙල ගහනවා. අර අහිංසක කෙල්ල තමන්ට වෙච්ච වැරද්ද සිහි කරලා අර මිනිහට සාප කරන වාරයක් පාසා පෙරේත ලෝකේ ඉපදුන අර පෙරේතයාගේ ඇඟ ගින්දරෙන් පිච්චිලා යනවා. ඒකයි දැන් කොහොමද හිටියේ අවසානයේ මොකද්ද උනේ? ඒ නිසා පින්වත්නි මේ ජීවිතේ හොඳට කාලා බිලා ඉන්න පුළුවන්. පරලොවක් ගැන හිතුවේ නැත්තම් පින්වත්නි මේ ජීවිතේ තව පොඩි කාලයක් අපිට ඉන්න තියෙන්නේ. චූටි කාලයක්.
මිනිස්සු අතර තියෙන වෙනස්කම් බලන්න. මිනිස්සුන්ගේ තියෙනවා පෝසත්කම් තියෙනවා, දුප්පත්කම් තියෙනවා. යාන වාහන තියන අය ඉන්නවා, නැති අය ඉන්නවා. බිස්නස් හරියන අය ඉන්නවා, බිස්නස් හරියන්නේ නැති අය ඉන්නවා. හොඳට ඉගෙන ගන්න පුළුවන් අය ඉන්නවා, ඉගෙන ගන්න බැරි අය ඉන්නවා. නිතර ලෙඩ තියෙන අය ඉන්නවා, නිතර ලෙඩ නැති අය ඉන්නවා. ඊළඟට හොඳට කතා බහ කරන්න පුළුවන් අය ඉන්නවා, කතා බහ කරන්න බැරි අය ඉන්නවා. ඊළඟට දැක්ක ගමන් ප්‍රියමනාප ආස හිතෙන අය ඉන්නවා, දැක්ක ගමන් අහක බලා ගන්න හිතෙන අය ඉන්නවා. සමහර අය දීර්ඝායුෂ ඉන්නවා, සමහර අය ඉක්මනට මැරිලා යනවා. එතකොට මේ එකම මනුස්ස ලෝකෙ ඉපදිලා එකම දේවල් කාලා බීලා එකම උස්ම රැල්ල අරන් මේ වාතයේ තියෙන උස්ම ටික අපි කවුරුත් ගන්නෙ එකම රටේ ඉන්නේ එකම මිනිසුන්ගේ ඇයි මේ වෙනස? එකිනෙකා කරපු දේවල්. එකිනෙකා කරපු දේවල්. ඒ නිසා පින්වත්නි තම තමන් කරන දේවල් වල විපාකේ හම්බ වෙන්නේ මරුණට පස්සේ. කර්මයේ තියෙනවා ditta dam වේදිනේ විපාක දෙන්න දේවල්. ඒ කියන්නේ මේ ජීවිතේදීම විපාක දෙනවා. මේ ජීවිතේදීම විපාක දෙන පින් අද කාලේ අඩුයි. හේතුව රහතන් වහන්සේලාට වගේ කරන පූජා තමයි බොහෝ විට මේ ජීවිතේ විපාක දෙන්නේ. ඊට පස්සේ පින්වත්නි ඊළඟ කර්ම තියෙන උපපජ්ජ වේදිනේ මැරිච්ච ගමන් විපාක දෙනවා. ඊළඟට තියෙනවා අපරාපරිය වේදනීය නිවන් දකින්න ජාති දක්වා යන කර්ම තියෙනවා. ඒ නිසා අපි කරන කියන දේවල් වල විපාක හැම එකම මේ ජීවිතේම බලන් එපා. ඒක අනුවණකම. සමහර අය කියනවා අර මිනිස්සු කරතොත් කරන්නේ නරක වැඩ හොඳට ඉන්නේ ඔය. ඊට පස්සේ කියනවා අර කට්ටියට ඉතින් බණ භාවනාවයි සීලෙයි ධර්මෙයි අර වෙන මොකක්වත් නැහැ. කෝ වෙනසක් නැහනේ. ඔය මිනිසුන්ට එන කොච්චර කරදර එනවද කියලා මිනිස්සු කියනවා. ඒකට හේතුව තමයි මිනිස්සු මේ ජීවිතේදීම කර්මය බලාපොරොත්තු වෙනවා. එහෙම නෑ. කර්මයේ ආකාර තුනකට සකස් වෙනවා. ඒක දන්නේ බුදුරජාණන් වහන්සේ. කර්මය කියන්නේ හරි භයානක දෙයක්. කොච්චර භයානකයිද කියලා කියනවා නම් මට වෙච්ච දෙයක් මං කියන්නම් මම හරියට පුදුම වුණා. අම්මාට ළඟදින් ලැබුණා උතුම් ධාතුන් වහන්සේ නමක් කැලණිතිස්ස මහරහතන් වහන්සේගේ මේ පැත්තේ හිටියේ. මේ කැලණියට අයිති ප්‍රදේශ නෙමෙයි කොළඹ. මේ පැත්තේ රහතන් වහන්සේ හිටියේ. ඒ රහතන් වහන්සේ රජමාලිගාවට යනවා. දානෙට. ඊට පස්සේ ඒ රජමාලිගාවේ රජුරුවන්ගේ මල්ලි රජතුමාගේ බිසවත් එක්ක අනාචාරය යෙදෙනවා. මේක අහු වුණාට පස්සේ මේ රාජකුමාරයා පැන්න මල්ලි. ඊට පස්සේ අර බිසව නිතර මතක් වෙන නිසා මේ චරපුරුෂයෙකුට සිවුරක් පොරවලා ලියුමක් දීලා රහතන් වහන්සේ පිටිපස්සේ එව්වා. රහතන් වහන්සේ බැලුවේ නැහැ මේ කවුද කියලා. රහතන් වහන්සේ හිතුවා දානෙට වඩින හාමුදුර නමක් කියලා. නිගලෙස් බව රහතන් අරහත්වේ කියන්නේ බලන්න පින්වත්නි තමන්ගේ පිටිපස්සෙන් එන කෙනා කවුද කියලා රහතන් වහන්සේලා හොයලා ඉන්නේ. එක එකාගේ අහුමුළු හොයන්ට එනව නේද මිනිසුන්ට හිත? ඒ කෙලෙස්. ඒවා තමයි කෙලෙස්. අරක කොහමද? අරකි කොහමද? අරයාලා කොහමද? එයාලගේ දැන් බිස්නස් තත්ත්වය කොහමද? දැන් එයාලගේ නෑදෑය කොහමද? අරු තරහ වෙලාද? ඒවා හොයන්නේ කෙලෙස්. කෙලෙස් නිසා බලන්න අරහත්ත්වයේ කියන එක කොච්චර පවිත්‍ර දෙයක්ද කියලා. තමන්ගේ පිටිපස්සෙන් එන කෙනා කවුද කියලා හොයන්න රහතන් වහන්සේලාට උවමනාවක් නැහැ. මහා කස්සප මහරහතන් වහන්සේ තමන්ගේ ගෝලයාගේ හිතවත් හොයලා නැහැ, බලලා නැහැ. උවමනාවක් නැහැ. අපිට හිතෙන්නේ මට හිත බලන්න පුළුවන් වුණා නම් ඔක්කොගෙම හිත ටික බලනවා කියලා අපිට හිතෙනවා. ඒ අපේ කෙලෙස් නිසා. අපිට අහසින් යන්න පුළුවන් වුණා නම් මුළු කොළඹටම පේන්න අහසින් ගිහිල්ලා නෙළුම් කුළුණ මුදුනේ හිත ගන්න කියලා අපිට හිතෙනවා. ඒ අපේ හිතේ කෙලෙස් නිසා. රහතන් වහන්සේලාට එහෙම කෙලෙස් නැහැ. උන්වහන්සේ දානි වැළඳුවා. වළඳලා දැන් එනවා. එන ගමන් අර හොර හාමුදුරුවෝ සිවුරක් පොරවගත්ත එක්කෙනා අර බිසව ඉන්න තැන ලියුම දැම්මා. ඊට පස්සේ ලියුම වැටෙන සද්දේ රජුරවන්ට ඇහුණා. රාජ්‍යරෝ ඉක්මනට බල්ලා ලියුම ගත්තා. බලනකොට අත් අකුරු තියෙනවා. බිසවට පෙම් හසුණා. රජතුමාටයි රජතුමාගේ මල්ලිටයි අකුරු ගන්නවි කැලණිතිස්ස මහරහතන් වහන්සේ අකුරු එක වගේ. මල්ලිගේ අකුරුයි රහතන් වහන්සේගේ අකුරු එක වගේ.
හිතුවා කැලණිතිස්සයන් වහන්සේ තමයි ලියුම දැම්මේ කියලා. ඊට පස්සේ රජතුමා කිපිලා තෙල් කටාරමක නටවපන් කිව්වා දාලා. අර රහතන් වහන්සේ උස්සගෙන ගිහිල්ලා තෙල් කටාරමේ දාලා, ඒ කියන්නේ ලොකු හැලියකට තෙල් පුරවලා යටින් ගින්දර දාලා රහතන් වහන්සේ හැලිය ඇතුළට දැම්ම වළඳ අස්සට. වටේට ගිනි තියෙනවා රත් වෙන්නේ නැහැ තෙල්. දැන් ඔය වාගේ නොකරපු වැරද්දකට අහු වෙනකොට අපි හිතනවානේ අනේ මොන කර්මයක්ද දන්නේ අප්පා, මොකද්ද මං කරපු කර්මය, ඇයි මං තෙල් ගොඩකට දැම්මේ කියලා. රහතන් වහන්සේ එහෙම බැලුවේ නැහැ. රහතන් වහන්සේලාට එහෙම ඕමනාවක් නැහැ. හැබැයි තෙල් ටික උණු කරන්න උණු වෙන්නේ නැහැ. එතකොට රහතන් වහන්සේ දිවසින් බැලුවා ඇයි මේ කියලා. ඕන්න පේනවා. දවසක් හරක් බලන කොල්ලෙක් වෙලා ඉඳලා ගොපලු දරුවෙක් වෙලා ඉඳලා ඒ ගොපලු දරුවා පින්වත්නි ඕන කිරි ටිකක් උණු කරනවා. උණු කරන රෝක වටේ මැස්සෙක් කැරකෙනවා. ඉතින් මැස්සා අයින් කළා. ඊට පස්සේ මැස්සා අයින් කරලා ඒත් ආයෙ කැරකෙනවා. ඊට පස්සේ නොදකින්තෝ කියලා මැස්ස ඇරන් අර උණු කිරියකට දාලා කවලම් කළා. පේනුණා. අර තෙල් උණු වෙන්නේ නැති අර මැස්ස අයින් කළානේ බොහෝ විට. නමුත් අවසානයේ දැම්පු නිසා ওই තෙලේම තැඹිලා නැන්සි පිරිනවම් පානවා. ඉරදීන් අදිෂ්ඨානිය අත්හැරියා. පිරිනවම් පාන්ට අදිෂ්ඨාන කළා. තෙල් හැලිය නැටවි තෙල් හැලියේ බැදිලාම උන්වහන්සේ පිරිනවම් පෑවා. මුහුදට දැම්මා. මුහුදට දැම්මට පස්සේ මුහුද ගොඩ ගැලුවා දෙවියෝ කිපිලා. ඔන්න සුනාමියක් ගැන වංශ කතාවල තියෙන විස්තර. අපි ඉස්සරව කතාවට කිව්වා මිසක් ඇස් වලට දැක්කේ නෑනේ. ඒත් ඔයාලා සුනාමිය දැක්කා. මුහුද ගොඩ ගැලුවා. කැලණිය සම්පූර්ණයෙන් මුහුදෙන් යට වුණා. ඊට පස්සේ තමයි රජුරෝ ලොකු රත්තරන් හැලියක, අපි නැවක් කියලා කියන්නේ නැවක් නෙවෙයි, රත්තරන් හැලියක රජතුමාගේ දූ කුමාරි තියලා පාකල හැරි බිල්ලට විහාරමාදේවි. කියන්නේ කී කතාව නෙවෙයි. ඊට පස්සේ රහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා පුරාණ ස්තූපයක, මේ පැරණි ස්තූපයක නිදන් කළා සෑයක් තිබුණා. ඒ සෑය වල් බිහි වුණා. මේට අවුරුදු 30කට කලින් පාරක් හදනකොට ලොකු බැකෝ එකකින් මේ මහා පාරක් හදාගෙන යනවා. යනකොට අර පන්සල මැදින් යනකොට ගැඩොල් ගොඩ මතුවුණා. ගැඩොල් ගොඩ මැද මංජුසාව මතුවුණා. ඒ කියන්නේ කළු පාට ගැහිච්ච මොකද්ද වාජනයක් හම්බ වුණා. ඒ වාජනේ අර බැකෝ එකේ මිනිහයා ගෙදර අරන් ගියා. ගෙදර අරන් ගිහිල්ලා තියාගෙන ඉඳලා දවසක් ඉදුණා මොකද්ද දන්නේ නැහැ බම් මේ කියලා කැපුවා අර වාජනේ. යකඩ කපන කීයකින් කැපුවා. කපනකොට කහ පාට කුඩු වැටෙනවා. රත්තරන් ඒ. ඇතුළ බලනකොට කපලා මොනවද සුදු පාට කෑලි කෑලි වගේ තියෙනවා. ඉතින් මේක මොකද්ද කියලා බලන්න එක එක ක්‍රම තියෙනවනේ. මෙයාගේ හිතට එකම එකයි ඒ ගෙදර මිනිහයාගේ හිතට ආවේ ගෙදර උපාසකම්මගේ. මොකද්ද හිතුනේ? මෙයා වතුර හැලියක් නටවල ඒකට දැම්මයි ටික. දැන් වතුරේ සුදු පාට පාවී තියෙන මොනවත් වෙන්නේ නැහැ. ඉක්මනට බය වෙලා ගත්තා. හීනෙන් ඇවිල්ලා දෙවිවරු කිව්වා ඔය මේ රම් මංජුසාව දලදා හඳුරන්න දීප පූජා කරපන් කියලා. අර ධාතුන් වහන්සේලා වැඳගෙන පුද ඉඳලා අපිට පූජා කළා. පුදුමේ කියන්නේ අර ධාතුන් වහන්සේලාත් රත් කළානේ වතුරේ. කොහොමද කර්ම? මැස්සෙක් දැන චේතනාවක් පහල කරලා කිරියකට දාපු කර්මය ඔහොම ආවනම් මිනිස්සු චේතනා පහල කරන කර්ම කොහොම වෙයිද? හැබැයි ජීවත් වෙනකල් කිසිම දෙයක් පේන්නේ නැහනේ. ඇයි කරද්ද රෝධ දෙකම එකට කැරගෙන හොඳට නැවතිච්ච තැන තමයි කර්මය ආවේ. ඒ නිසා මේ වෙනකොට තමන්ගේ ජීවිතේ දැන නොදැන තමන්ගෙන් වෙච්ච කර්මවල විපාක තමන්ගේ පිටිපස්ස එනවා.
තමන් කරන වැරැද්දකින් අත මිදුනේ නැත්තම්, කුසලයට ආවේ නැත්තම්, පින්බලේ වැඩි කරගත්තේ නැත්තම්, පින්වත්නි, මැරුණට පස්සේ අඳුරුයි ලෝකේ. මරණයක් ගැන හිතන්න ඕනේ, මැරුණාට පස්සේ යන ලෝකයක් ගැන හිතන්න ඕනනේ කවුරුත් මැරෙන නිසා. කවුරුත් මැරෙන නිසා නොමැරෙන කෙනෙක් ලෝකේ නැහැ වෙන්වත්නි. නොමැරෙන කෙනෙක් නැහැ. කොයි වෙලාවෙ කොයි මොහොතේ මැරෙයිද දන්නේ නැහැ. රත්නපුරේ අපේ අඳුරන පවුලක් හිටියා. මේ කෙල්ල බොහොම අමාරුවෙන් ඉගෙනගෙන බැංකුවේ රස්සාවක් ගත්තා. ඊට පස්සේ රස්සාවක් කරන් ගේට් හොඳට හදලා වෙඩින් එකට ඕන දැන් ලැහැත්ති වුණා. ඊට පස්සේ වෙඩින් එකට දිනේ දාගෙන ඔක්කොම කරගෙන දැන් කොල්ලත් එක්ක මේ කතා වෙලා මේ රත්තරන් බඩු ගේන්න යන් කියලා රත්තරන් බඩු ගේන්න ගියා. ඊට පස්සේ රත්තරන් බඩු ගේන්න යනකොට මේ දැන් වෑන් එකේ ගියේ. ඊට පස්සේ ඉස්සරහින් වාහනයක් ආවා, වේගෙන් බ්‍රේක් ගැහුවා. පල්ලමක වාගේ මම හිතේ. වේගෙන් බ්‍රේක් ගහපු ගමන් දොර ඇරිලා පිටිපස්සට ගියා. කෙල්ල මෙහෙම වැටුණා. පිටිපස්සට ගිය දොර ගිය වේගෙන්ම ආපහු ඉස්සරහට ආවා. බෙල් අහුනේ, බෙල් එළියේ. අහෝ මේ සත්වයා කොයි වෙලාවෙ කොයි මොහොතේ මැරෙයිද දන්නේ. ඒ යන ලෝකෙට මොනවද අරන් යන්නේ? සමහර කර්ම දෙනවා, විපාක දෙනවා. එක මරණේ ඒ විදිහටම ජීවිත 500ක් එක විදිහටම විපාක දෙනවා. ඔය බෙල්ල ගැලවුනේ ඒ කර්මේ පළවෙනි අවස්ථාව නම් තව 499ක් ඉතුරුයි. මිනිස්සු පඬිතයි. ගොඩාක් පඬිතයි. එයාලට තමයි මේ ඔක්කොම වැටහෙන්නේ. මිනිස්සු හිතන ඔය මොනවද කියන්නේ? පඬිතකම් දොඩවත් ඉඳී. හොඳට කාලා බීලත් ඉඳී. කරද්ද රෝද දෙක හොඳට කැරකිලා යයි. නතර වෙන්න ඕන බලන්න. ඔය මහා ලොකුවට දොඩාගෙන කියාගෙන අපි ලොක්කෝ කියලා ඉන්න අය ලෙඩ වෙනකොට බලන්න කෙන්දිරි ගන්න හැටි. අයියෝ මන් ළඟ කවුරු හරි නවත්තන්න. ලෙඩ වීමේදී ඔක්කොම අසරණයි. මර බිය ඉදිරියේ ඔක්කොම අසරණයි. පින්වත්නි, එක එක්කිනාට කර්ම විපාක දෙන විදිහ හරි පුදුමයි. තව සිද්ධියක් කියන්නම් මේ කර්ම එන හැටි. ඕන පින්වත්නි, මේට අවුරුදු 15කට 20කට විතර කලින් මේ කොළඹ පැත්තේම පවුලක් හිටියා, තරුණ ජෝඩුවක් විවාහ වුණා. ඔන්න පවුලේ පළවෙනි දරුවා කෙල්ල. ඉතින් හරි ආදරේ දුවට. එහෙම ඉඳලා අවුරුදු 2ක් 3ක් විතර යනකොට තව දරුවෙක් ඉපදුනා, කොල්ලෙක්. ඉතින් දැන් අම්මා ගෙදර නැවතිලා ඉන්නවා, තාත්තා වැඩට යනවා. ඊට පස්සේ අර මේ පොඩි පුතා පොඩි දරුවෝ නිතර චූ කර ගන්නවාදී. ඊට පස්සේ දැන් දෝනිත් ඇවිල්ලා අවුරුදු 3 විතර පොඩි දෝනි ළඟට වෙලා ඉන්නවා. ඊට පස්සේ අර අම්මා අර ඇඳුම් මේ චූටි බබාගේ ඇඳුම් මාරු කරන ගමන් කියනවා දෝනි මල්ලි චූ කරනවා, මේ චූ පෙට්ටිය කපලා දාන්න ඕන. චිකියා ඉතින් විහිළු කර අම්මා ඉතින් ඉන්නවා. දවසක් අම්මා කුසියේ උය ඉනුට එකපාරම කෑ ගහන හඬක් මේ ඇහුණා. එහෙම නතර වුණා. ඉතින් අම්මා හිතුවා චූටි බබා මේ බය වෙලා වෙන්න ඇති කියනකොට කෙල්ල මේ ලේ ගෑවිච්ච කතුරකුත් අරන් එනවා. චූටි දෝනේ. ඇවිල්ලා කියනවා අම්මා ආයෙනම් මල්ලි චූ දාන එකක් නැහැ, මං කැපුවා කිව්වා. ඊට පස්සේ යනකොට ලේ විලක් මැද පොඩි බබා ඉන්නවා. ලේ විලක් මැද පොඩි බබා ඉන්නවා. ඊට පස්සේ කිව්වා මේ අම්මට දැන් සිහි කල්පනාවක් නැහැ. ඉක්මනට මහත්තයාට කතා කළා. ඉක්මනට එන්න කියලා. වෙන ලෝකයක් නැහැ. දැන් දරුවා බදාගෙන අම්මා අඬනවා. ඊට පස්සේ මහත්තයා ඉක්මනට ළඟ වැඩ කරන්නේ නැත්තේ. ඉක්මනට ආවා කාර් එක කරා. ඇවිල්ලා ලේ විලක් මැද. දැන් පොඩි කෙල්ල ගැන ගානක් නැහැ. අර පොඩි දරුවා තමයි. ඊට පස්සේ දැන් කෙල්ල බය වෙලා හැංගිලා. ඊට පස්සේ ඉක්මනට දැන් දුව ගෙදර ඉන්නවනේ. දරුවා වාහනේට දාගත්තා. මේ අම්මත් නැංගා දරුවා වඩාගෙන තාත්තා ඩ්‍රයිවිං කළා. වාහනේ ගන්නකොටම දඩස් ගෑවා. අහෝ අර පොඩි කෙල්ල හැංගිලා තියෙන ටයර් එක අස්සේ. ඔහොම කර්ම විපාක දෙනවනේ. දැන් අර දෙමව්පියෝ කොයි පැත්තද බලන්නේ?
ඒ නිසා පින විපාක දෙනකල් කරදරයක් නොවනකල් තමයි එකිනෙකාගේ තියෙන පඬිතකම්. අසරණ වුණාට පස්සේ කවුරුත් නැහැ. අසරණ වුණාට පස්සේ කවුරුත් නැහැ. අපි දන්නේ වින්වත්නි අපිට මොන කර්ම තියෙනවද කියලා. ඊළඟ ජීවිතේ මොනවා විපාක විඳින්න වෙයිද කියලා. හොඳ ලස්සනට ආදරෙන් අම්මගේ තාත්තගේ උණුසුමට තුරුලලා හැදෙන කෙල්ලෝ කසාද බැඳලා පස්සේ යම රජුරෝ වගේ යම දූතයෝ වගේ පව්කාර මිනිහලාට හම්බ වෙනවා. ජීවිතේම අපායක්. ජීවිතේම අපායක්. ආදරෙන් සෙනෙහසෙන් අම්මගේ තාත්තගේ උණුසුමට හැදෙන කොල්ලෝ හොඳට අහිංසකව ඉගෙනගෙන ඊට පස්සේ අම්මලාම තමයි විවාහ කරලා දෙන්නේ හොඳට වෙදින් නැරන් හම්බ වෙන කෙල්ල යක්ෂණියක් වගේ. ඒතකොට මුළු ජීවිතේම ඉවරයි. අපිට සාමාන්‍ය ලෝකේ නම් මිනිස්සේ අපිට රැව්වොත් එහෙම අපි හිතට දෙන්න වචනයක් කිව්වොත් එයාට කතා නොකර ඉන්න පුළුවන්. අහක බලන්න ඉන්න පුළුවන්. හිතා ගන්න ජීවිතේට ඔකත් එක්ක කතා කරන්නේ නැහැ කියලා අපිට අහක බලන්න යන්න පුළුවන්. තමන්ගේ ගෑණි තමන්ට සත්තුන්ගේ නංකි කියා ගොනා බූරුවක් කියලා බනිද්දී ඒත් කාම ආශාව නිසා ඒ මිනිහට රැයට ඒ ගෑණිත් එක්ක බුදියා ගන්න සිද්ධ වෙනවා. දීන වෙනවා හිත. සමහර අයගේ ජීවිතේ තියෙනවා මැරෙන කල් ඒ වගේ. සැනසිලි වචනයක් නැහැ. සමහර අය ගෙවල් වල නෝනා කියලා නමට. සමහර අය ගෙවල් වල මහත්තයා කියලා නමට. ඇයි මේ ආදරේ නැත්තේ? ඇයි මේ සෙනෙහස නැත්තේ? ඇයි මේ ඔක්කොටම දුක බෙදාගෙන මහත්තයාගේ ඇහින් කඳුලක් වැටෙන්න දෙන්නේ නැතුව මහත්තයාට සෙනෙහවංශ නෝනලා ඉන්නවනම් නෝනාගේ ඇහින් කඳුලක් වැටෙන්න දෙන්නේ නැතුව ඒ කඳුල ආදරෙන් පිහදාලා සෙනෙහබර වචනයක් කියන මහත්තයලා ඉන්නවනම් කවදාවත් තෝතොපි කියලා ඇඟිල්ල දික් කරගෙන බැනගෙන නැත්තම් ඒ වාගේ පවුල් ඒ වාගේ ආදරයක් ලැබෙන්නේ පිනකට. ඒ වාගේ ආදරයක් නොලැබෙන්නේ සසරේ තමන්ගේ මිනිස්සෙයිද්දින් වෙන මිනිහලාත් එක්ක දුරාචාරයෙන් හැසිරෙලා. වැරදි කාමසේවනයේ විපාක තමයි නිරේ උපදිනවා මනුස්ස ලෝකෙට ආවට පස්සේ ආදරේ ලැබෙන්නේ නැහැ. එයාට ආදරේ කියන්නේ නියඟයක්. එයාගේ ජීවිතේ කාන්තාරයක් නම් එයා පතන ආදරේ ගංගාවක් කාන්තාරෙන් ගංගාවල් ගලා බහින්නේ නැහැ. හරියට මේ ලෝකෙට තියෙන ප්‍රශ්නයක් තමයි ආදරේ නැහැ. ඒ තමයි වැරදි කාමසේවනයේ නිසා. එතකොට එහෙනම් සල්ලි මිල මුදල් සමාජ තත්ත්ව නිසා තමන් එකිනෙකා එක එක දේවල් කරාගෙන අරුමුත් කරන්නේ මොමුත් කරන්නේ කියලා ඉඳී. හොඳට ඉන්නවා, පේනවා, කනවා, බොනවා, යනවා, එනවා. හොඳට බටර පාන් කාලා ඉතින් මේ මැරුණේ. මැරිච්ච ගමන් කරතරෝදේ කැරකිලා වැටෙනවා. සියල්ල දන්න සියල්ල දක්නා වූ බුදුරජාණන් වහන්සේ මේ මහ පොළොවේ නීසිලට පස්පිඩක් අරන් වදාලා පින්වත් මහණෙනි මැරෙන අයගෙන් මේ නීසිලට ගත්ත පස්පිඩ වාගේ ප්‍රමාණයක් තමයි මැරිලා ආයෙත් මිනිස්සෙක්වත් වෙන්නේ. මැරෙන අයගෙන් මේ මහ පොළොව වාගේ ප්‍රමාණයක් සතර අපායයි. මම හාමුදුරුවෝ කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරන කෙනෙක්. එතකොට මටත් අහන්න ලැබුණා මිනිස්සු මැරෙන හැටිත් අහන්න ලැබුණා. මැරිලා ඉපදෙන හැටිත් අහන්න ලැබුණා. මේ ධර්මයේ කතා වෙන නිසා කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරන නිසා අපිටත් මිනිස්සු මැරිලා ඉපදෙන හැටි අහන්න ලැබෙනවා. දැන් මම මේ මහානකමට ඇවිල්ලා අවුරුදු 15කට කිට්ටුයි. මේ අවුරුදු 15 තුල මැරිච්ච අයගෙන් මැරිලා දෙවියෙක් වුණ අය ගැන මට අහන්න ලැබිලා තියෙන්නේ 5-6 දෙනෙක් ගැන. ගොඩාක් අය ප්‍රේතයෝ. ඒතර මැරෙන අය කොහෙද යන්නේ මේ?
ඒක තමයි මේවා මේ පේන හැට පේන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ බුද්ධ ශාසනය. හරි, ඔහොම වෙන්නේ කොහොමද කියලා මම කියන්නම්. දැන් ඔයාලට එකපාරම හිතා ගන්න බැරුව ඇති එහෙනම් ඔච්චර මැරෙන අයට මොකද්ද වෙන්නේ කියලා. තේරෙන්නේ දැන් ගොඩක් කාන්තාය මෙතන ඉන්න නිසා මම කාරණාවක් කියන්නම්. දවසක් බුදුරජාණන් වහන්සේ අනේපිඩු සිටුතුමාගේ ගෙදර දානෙට වැඩපු වෙලාවේ ගෙදර පිටිපස්සෙන් හරියට කච ගාලා සද්දයක්. කච ගාලා සද්දයක් නම් අනිවාර්යෙන් කවුරු වෙන්න ඇතිද? අනිවාර්යෙන් බවලතෙක්. ඊට පස්සේ මොකද උනේ? බුදුරජාණන් වහන්සේ අනේපිඩු සිටුතුමාගෙන් ඇහුවා, සිටුතුමනි මොකද්ද මේ සද්දේ? අනේ ස්වාමීනි, විසාකාගේ නංගි සුජාතා අපේ දුවට ගෙන මේ පුතාට කසාද බඳලා දුන්නේ යේලි. අනේ යේලි නංගේ කටනම් ස්වාමීනි සංවර නෑ, ඕගේ සද්දේ හැමදාම කිව්වා. එන්න කියන්න කිව්වා. අපේ බුදුරජාණන් වහන්සේ සසරේ කවදාවත් කාට යහපත් දෙයකට එන්න කිව්වොත් නොගින් ඉඳලා නෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කාට හරි කතා කරවොත් එන්න කියලා ඉරහඳ බලාගෙන හරි එයා ළඟට එනවා. සුජාතා ආවා. ආවට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා, සුජාතා ඔයා මේ ලෝකේ බිරින්දෑවරු 7 දෙනෙක් ඉන්නවා. ඔයා ඒ 7 දෙනාගෙන් කවුද කියලා ඇහුවා. දැන් ඔයාලගෙන් මං ඇහුවොත් එහෙම මේ ලෝකේ බිරින්දෑවරු 7 දෙනෙක් ඉන්නවා. ඒ 7 දෙනාගෙන් ඔයාලා කවුද කියලා. ඇත්තටම කවුරු හරි කසාද බැඳපු කෙනෙක් මෙතන ඉන්නවා නම්, ඉන්නවා කියන්නේ මෙතන ඉන්න 95%ම බැඳපු අය. ඒ කියන්නේ 95%ම මෙතන ඉන්න කාන්තාවෝ බිරින්දෑවරු. ඒතර ওই බිරින්දෑවරුන්ගෙන් 7 දෙනාගෙන් ඔයාලා කවුද කියලා ඇහුවොත් ඔයාලට එන ඊළඟ ප්‍රශ්නේ තමයි ඔය 7 දෙනා කවුද? බුදුරජාණන් වහන්සේ ඇහුවා, සුජාතා අහනවා, ස්වාමීනි ඔය 7 දෙනා කවුද? කිව්වා, සුජාතා මේ බුදු ඇසින් බුදුරජාණන් වහන්සේ බල්ලා කියන්නේ මේ අතීත අනාගත වර්තමාන තුන් කාලේ. ඒ කියන්නේ අදටත් ඒක ගැලපෙනවා. සුජාතා එක බිරිඳක් ඉනවා. ඒ බිරිඳගේ නම චෝරබරියා. චෝරබරියා කියන්නේ හෙර බිරිඳ. හෙර බිරිඳ කියන්නේ මිනිසයාගේ හොර බිරිඳ කියන එක නෙමෙයි. බිරිඳක් ඉන්නවා ඈ සෙරක්. කොහොමද සෙරක් වෙන්නේ? මිනිසයා ගේන දේ මෙයා සොරකම් කරනවා. ඔයාලගේ සමාජේ නම් තියෙනවද දන්නේ නැහැ. සමහර මහත්තයලා ඇවිල්ලා ෂර්ට් එක ගලවලා තියලා වොෂ්රූම් යන අතරේ ෂර්ට් එකේ තියෙන සල්ලි පර්ස් එකේ සල්ලි අතුරුදහන් වෙනවා. ගෙදර හොරු හිටියෙන්නේ නැහැ, නෝන විතරයි. ඇසරක්. ඊට පස්සේ සමහර වැඩ කරනවා කියනවා අපේ මහත්තයාට දැනගන්න තියන්න එපා. ඒ කියන්නේ මහත්තයාට දැනගන්න තියන්න එපායිලු මේ වැඩ. ඒ කියන්නේ හොර වැඩක්ද නැද්ද? හොර වැඩක්. හොර වැඩ කරනවා හැම වෙලාවෙම බයෙන් සැකෙන් ඉන්නේ මෙයා. මේ කෙල්ල. ආනේ ස්ත්‍රියට කියනවා, ඒ බිරිඳට කියනවා චෝර බරියා. ඊළඟ එක්කෙනෙක් ඉන්නවා වදක බරියා. වදක බරියා කියන්නේ වද දෙනවා. සැනසෙල්ලක් නැහැ. තෘප්තිමත් වීමක් නැහැ. අරක දෙන්න මේක දෙන්න මේක දෙන්න. ඊට පස්සේ මහත්තයලාට කියනවා යෝධියේ වද දෙන්න එපා අප්පා කියනවා. යම් ගෙදරක බිරිඳ ස්වාමියාට බරක් නම් වදක බරියා. තුන්වෙනි එක දැන් ඔන්න මේ ලිස්ට් එකක් හදාගෙන හරියට දාගන්න තමන් කොතනද ඉන්නේ කියලා. තුන්වෙනි එක්කෙනා තමයි ස්වාමි බරියා. අන්න භයානකම තැන. ස්වාමි බරියා කියන්නේ ගෙදර ලොක්කි. එයාගෙන් අහලා කරන්න ඕන. පන්සලට ආධාරයක් දුන්නත් අපි නෝනාගෙන් පොඩ්ඩක් අහලා කියන්න. ගෙදර ලොක්කි එයා. හැබැයි මෙහෙම තියෙනවා. ආදරේට සෙනෙහසට මහත්තයා කියනවා, නෝනා ඔයා ගෙදර කටයුතු ටික බලන්න. මට මගේ පාඩුවේ වැඩ ටික කරගෙන ඉන්න. ඔයා ගෙදර කටයුතු ටික බලන්න. ඒතර සම්පූර්ණ ගෙදර හැන්ඩල් කරන්නේ එයා. හැබැයි මේ දෙන්න කතා වෙලා එක කරන්නේ. ඒක නෙවෙයි. ඒක ආදරේ. මේකේ කටේ තියෙන සැරට මිනිහා යටක් කරගත්තා. සමහර ස්ත්‍රී මේ ලෝකේ නැතුව ඇති. වචන තියෙනවානේ කච ගාලා. කතුර වගේ එනවානේ කර්මානුරූපව කටවල්. මේ ඔයාලා ගැන මේ කියන්නේ.
වරදවා ගන්න එපා. මම මේ දහම් කරුණු තේරුම් කරන්න කියන්නේ. ඒ වචනේට ආවට පස්සේ මිනිස්සයා බයයි අර වචන ටිකට. බය වුණාට පස්සේ gedara තියෙන ඔක්කොම ටික එයාට පවරලා මෙයා ඉන්නවා. මේ කොළඹ පැත්තේ එක ගෙදරක උදේට වැඩට යනකොට මිනිස්සයා නෝනාට වැන්දේ නැත්තම් නෝනා කනට ගහනවලු. දැන් බලමු මේ වගේ ස්ත්‍රීන් මැරුණාට පස්සේ කොහෙද මේ පිටරටවලත් මේ අරුබුදේ තියෙනවා. මම ධර්ම ප්‍රචාරයට රටවල් වල යනවා. අනේ මන් ළඟට ඇවිල්ලා මිනිස්සු කතා කරනකොට අයියෝ ගෙවල් වල ප්‍රශ්න ඔක්කොම මේ ගෑනු මිනිහලාගේ ඇඟට කඩාපයින්න ප්‍රශ්න තියෙන්නේ. ඒක මහත්තයෙක් බැරිම තැන රෙකෝඩ් කරලා ගෙනත් දුන්නා. ස්වාමීනි මේ බලන්න කියලා. දෙන්න හොඳට hinaවලා වහනෙන් බැහැලා hina වෙලා ඉන්නේ මල් වට්ටි අතේ තියාගෙන. නෝනා මල් වට්ටි අරන් පූජා කරනකොට මහත්තයා රෙකෝඩ් කරපු ෆෝන් එක දුන්නා මට. අනේ ඒකේ තියෙන ඒවා මට නම් අහන්න බෑ. විනාඩි දෙක තුනක් රෙකෝඩ් කළා. මං තවපර 5ක් අහපු ගමන් ඉක්මනට මේ ස්ටොප් කළා. බෑ අහන්න. මට මේ මහත්ය ගැන පුදුම පැහැදීමක් ඇති වෙනවා. මොකද මං එහෙමනම් අරක ඉවරයි. මේ මිනිස්සයා මේව අහගෙන ඉන්නේ කොහොමද කියලා. මේ ස්ත්‍රීන් පිරිමි යටපත් කරන එක පාපයක්. ඇයි මේ පාපේ? ස්ත්‍රී ජීවිතේ පින්වත්නි කර්මාරූපව හටගන්නේ. පිරිමි නොවිඳින දුක් ස්ත්‍රිය විඳිනවා. මාසේ ගානේ දුක් විඳින එක ස්ත්‍රිය විඳින්නේ පිරිමියා නෙවෙයි. දරුවෙක් බඩේ තියාගෙන විඳින එක ස්ත්‍රිය විඳින්නේ පිරිමියෙන් නෙවෙයි. ඕන විදියට හැරෙන්න බෑ, ඕන විදියට යන්න බෑ. අපිට පොඩි බෑග් එකක් අතේ තිබ්බත් බරයි. ඊළඟට මොහොතක්වත් බිම තියන්නේ නැතුව බඩේ දරුවෙක් උස්සගෙන ඉන්නවා කියන දුක ස්ත්‍රිය විඳින්නේ පිරිමියා නෙවෙයි. දරුවා බිහි කරන දුක විඳින්නේ ස්ත්‍රිය, පිරිමියා නෙවෙයි. පිරිමි නොවිඳින දුක් ස්ත්‍රිය විඳිනවා. ඒ තමයි ස්ත්‍රී ජීවිතේ කර්ම. ඊළඟට ජීවිතේ වරද්දා ගත්තොත් ස්ත්‍රියක් බොහෝ අපවාද, උපවාද, නිന്ദා වලට ලක් වෙනවා. පිරිමියා කොහොම හරි වෙට්ටුව දාලා පයින්නවා. ස්ත්‍රීන් තමයි මේකෙන් සෑහෙන දුක් විඳින්නේ. ගෙදරක වැඩි බරක් අදින්නේ ස්ත්‍රිය. ළමෙක් ලැබුණත් ළමයා රෑ එළි වෙනකල් අඬද්දී අම්මා තමයි ඇහැරලා ඉන්නේ තාත්තා ටිකක් වෙලා ඉඳලා නිදාගනින්. හැම දුකක්ම අම්මට. වදපු අම්මාමයි දුක දන්නේ. මිනිහාගෙන් බැනුම් ටික අහන්න ඕනේ ස්ත්‍රිය. ඒ ඔක්කොම ස්ත්‍රී ජීවිතේ දුක. බීපු මිනිස්සෙක් ළඟට එනවට මම නම් හිතන්නේ මේ පිරිසුදු ඉන්න කැමති ගෑනු කෙනෙක් කැමතියි කියලා. ඒ තමන්ගේ මිනිසයා බීලා බේබද්දෙක් වෙලා ළඟට එද්දී ස්ත්‍රී ඉවසන්න සිද්ධ වෙනවා. සමාජයෙන් එන අපවාද උපවාද ඉවසන්න සිද්ධ වෙනවා. මේ ඔක්කොම ස්ත්‍රී ජීවිතේ දුක. එතකොට ස්ත්‍රියක් වෙලා ඉපදින්නේ සසරේ යම් කර්මයකින්. අන්න ඒ කර්මෙන් ගැලවෙන්න බෑ පිරිමි ජීවිතයට ගරු කරන්නේ නැතුව. පිරිමියා යටපත් කරා කියන්නේ තමන් කර්මානුරූප ස්ත්‍රී ජීවිතයකට පත් වෙලා තියෙද්දී පුණ්‍ය බලයෙන් හටගත්ත පිරිමි ජීවිතේ යටපත් කිරීමේ පාපයෙන් ඈ ස්ත්‍රී භාවයෙන් මිදෙන්නේ නැහැ. හැබැයි පින්වත්නි කාන්තාවන්ටත් අද කාලේ ඇඟිල්ල දික් කරලා කතා කරන්න පුළුවන් බලයක් තියෙනවා. ඇයි යාළගේ අධ්‍යාපන මට්ටම වැඩි, එක්ක උපාධි වැඩි, එක්ක ධනෙ වැඩි. අද ගත්තොත් මේ බණක් අහන්න ගත්ත කාන්තාව වැඩි. ඊළඟට මේ අධ්‍යාපන ශාස්ත්‍රයේ රැකියා ශාස්ත්‍රයේ ඉහළ ඉන්න ස්ත්‍රී ඉගෙන ගන්නකොට වැඩිපුරම ඉස්කෝලවලින් හොඳ අධ්‍යාපනයක් තියෙන්නේ බාලිකා විද්‍යාලවලට. ඒවට හේතුවකුත් තියෙනවා. ඒ තමයි පිනක් කරනකොට වැඩිපුරම ඉන්නේ කාන්තාවෝ ටික. ශ්‍රම දානයක් කරනකොට පින්කමක් කර ශ්‍රම දානයක් කරන්න මහත්යලට නෝන්ලා තමයි යවන්නේ. පන්සලට ආධාරයක් කරන්න ඔක්කොම නෝනාගේ අතේ තමයි යවන්නේ. බණක් අහනකොට ඉස්සරහින් ඉන්නේ නෝනලා ටික. මහත්යල ටික ඔක්කොම අයින් වෙනවා මුළු ගැන්වෙනවා. පින්කම් වලදී කුසල් වලදී මුළු ගැන්නුන පාපයට සසරේ පිරිමියා යටපත් වෙලා උපදිනවා. පින්කම් වලට හොඳ දේවල් වලට කුසල් වලට ඉස්සරහට ගිය නිසා සසරේ ස්ත්‍රිය බලවත් වෙලා උපදිනවා.
එහෙම ඉපදුනාට ඒක කර්මානුරූපව එහෙම වෙද්දී ඒ බලවත්කමෙන් පිරිමියා යට කිරීමේ පාපයට අර ස්ත්‍රිය බොහෝ පෞරස් කරගන්නවා. පිරිමියා තමන්ගේ අල්ලේ නටවන පාපයට කියනවා ඒ යම් බිරිඳක් ඉන්නවා නම් ඒ බිරිඳට ඇයි ඉතින් කියන්නේ රස්සාවක් තියෙනකොට දැන් ජොබ් කරන අය කියනවා අනේ ඔයාගේ පඩි අඩුයිනේ මගේ පඩි හොඳට තියෙනවනේ ඔයා බබා බලා ගන්නවා. ඔන්න දැන් ගෙදර මහත්තයා නැවතිලා බබා බලා ගන්නවා. ඒතර දැන් දොයි බබා බයි බබා කියන්නේ කවුද? තාත්තා. ඊට පස්සේ ඔන්න ළමයා වැරදි වැඩ කරනවා. වැරදි වැඩ කරනකොට තාත්තා කෝටුවක් කරන් කියනවා ඔන්න අම්මට කියනවා ඉස්සර කිව්වේ කොහොමද අප්පච්චිට කියනවා කියලා. ඊට පස්සේ මොකද උනේ නෝනා වැඩ ඇරලා ඇවිල්ලා කියනවා අයියෝ අනේ මට මහන්සි අනේ මොන හරි යන්නකෝ මෙයා. දැන් උයපන්කෝ. ඊට පස්සේ කියනවා අනේ මට මහන්සි මෙයා අනේ මේවා මේ වොෂින් මැෂින් දාන්නකෝ මගේ සාරිය. දැන් ඒකත් හොදන්න ඕන. මේ අපි දන්න කොහෙදෝ පැත්තක මේක උපාසකම්ම කෙනෙක් ඉන්නවා. ඒ උපාසකම්ම මේ බෝමලුව අතු ගාපු බෝමලුව කොස්සෙන් අතු ගන්නවා. ඒ තරම් සරදහවන්තයි. ඊට පස්සේ ආමතුරුට දැක්ක ගමන් දුර ඉඳලා වැඳ වැටිලා ගාථා 500ක් විතර කියලා වඳිනවා. ගෙදර ගියාම පොතක් අරන් කකුල අපිට කකුලක් දැයාගෙන මිනිස්සුන්ට කියනවා තේ එකක් අරන් වරින්. කිව්වට මොකද මේ මයික් එකකින් කියන්න බැරි ඇඳුම් හොදන්න දෙනවා කියන මේ මිනිස්සයාට. ඔයාලා හිතන්නේ බොමලු අතු ගාවලා ඔය කරන සෝබනේට දිව්‍ය ලෝකයයි. සෝබනේට සුගතිය නැත. ඒ නිසා පිරිමියා යටපත් කරගෙන ඉන්න ස්ත්‍රියට කියනවා ස්වාමි බරියා. ඒකේතර ස්වාමියා වෙලා තියෙන බිරිඳ. ඊළඟ කෙනා තමයි මාදුබරියා අම්මා වගේ. මහත්යට හිතෙනවා මේ අපේ නෝනා අපේ අම්මා වගේ අප්පා. එහෙම හිතෙනවා. අම්මා වගේ ගෙදරින් ගියත් නිතර කතා කරලා බලනවා කරදරයක් නෑ නේද? ඔයා ගියා නේද? හරියට හොයලා බලනවා අම්මා වගේ. ඊළඟ බිරිඳ තමයි බගිනි බරියා. බගිනි බරියා කියන්නේ සහෝදරිය වගේ. නංගි කෙනෙක් තමන් ගොඩක් ආදරේ අයියට යන්සේ ගරුසරු කරනවාද ඒ වගේ බිරිඳ තමන්ගේ අයියා කෙනෙකුට වගේ ගරුසරුයි තමන්ගේ ස්වාමියාට. බගිනි බරියා. ඊළඟ බිරිඳ තමයි සකි බරියා යාළුවෝ වගේ. ඒ කියන්නේ තරහ වෙනවා ඉක්මනට හොඳයි. තමන් තරහ වුණත් මහත්තයා කන්නේ නැතුව බොන්නේ නැතුව ඉන්නවට කැමති නැහැ. අහක බලාගෙන හරි දෙයක දෙනවා. අද කාලේ ගෑනු තරහ වුණොත් මිනිහට කන්න නැහැ. එතකොට සකිබරියා කියන්නේ හරි යාළුයි. දෙන්න එකට යන්නේ, දෙන්න එකට කතා කරන්නේ, ඊළඟට හරි එකතුයි දෙන්න යාළුවෝ දෙන්නෙක් වගේ. වයස කුඳලා මේ බයින්නවා මලකෝලම් කියලා. ඒ වුණාට දෙන්න hina වෙවි හරි සතුටුයි තරහ වුණත් ඉක්මනට හොඳයි. සකිබරියා. ඊළඟ බිරිඳ තමයි පින්වත්නි දාසිබරියා. දාසිබරියා කියන්නේ දාසියක් වගේ. මිනිහා සල්ලාලයි වෙන ගෑනු පිටිපස්සේ යනවා ඉවසලා ඉන්නවා. මිනිහා කටුකොට බීගෙන එනවා ඉවසලා ඉන්නවා. ආදරෙන් වචනයක් නැහැ ඉවසලා ඉන්නවා. තමන්ගේ වැරදි තැන් වල කියනවා ඉවසලා ඉන්නවා. මහත්තයාගේ පවුලේ කට්ටියට හොඳයි. නෝනාගේ පවුලේ කට්ටිය ගැන බැරිල්ලක් නැහැ. ඉවසලා ඉන්නවා. දරුවෝ ගැන බැරිල්ලක් නැහැ. ඉවසලා ඉන්නවා. දාසියක් වගේ. කවදාවත් මිනිසුන්ට කිය යන්නේ නැහැ. දාසි. ඕනම මිනිසයාගේ මොන චරිතේ වුණත් හැම චරිතයකට අනුවම ඉන්න පුළුවන් එකම බිරිඳ දාසි බිරිඳ. සියල්ල දන්න සියල්ල දක්නා වූ දෙව්ලොව බඹලොව නිරය പ്രേත සුර අසුර සෑම ලෝකයක්ම තමන්ගේ දිව්‍ය බුද්ධ නේත්‍රයෙන් දකින බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි සුජාතා අර චෝර බරියා වදක බරියා ස්වාමි බරියා ගෙදර ලොක්කි වගේ ඉන්නේ ඔය තුන් දෙනා මැරුණට පස්සේ නිරේ උපදිනවා. අටපිරිකරයක් දීලා සේපෙන්න බෑ. තමන්ගේ මිනිසයා තමන්ගේ අල්ලේ නටවා අටපිරිකර 1000ක් පූජා කළා දෙව්ලෝ යන්න බෑ. සුගතියක උපදින්නේ නැහැ. දැක්කද මුල වරද්ද ගැනීම. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා සකිබරි මේ මාතුබරියා, බගිනිබරියා, සකිබරියා,
දාසි බරියා ඔය බිරින්දෑවරු 4 දෙනා මැරුණාට පස්සේ නිම්මාන රති උපදිනවා කිව්වා. නිම්මාන රති කියන්නේ චාතුම් මහරජිකේ පහු කළා, තාවතින්සේ පහු කළා, තුසිතේ පහු කළා, යාමේ පහු කළා, තුසිතේ පහු කළා, නිම්මාන රතියේ ඉහළටම යනවා. පුළුවන් විදිහට මිනිසයාට යටත් වෙලා යුතුයකම් ටික ඉෂ්ට කරගෙන හිටියා. චාතුම් මහරජිකේ හරි යන්න පුළුවන් පන්සලකට නොගියත්. ඔය කරුණු ටික මුල් කරගෙන බලනකොට අද කාලේ ඉන්න බිරින්දෑවරු කවරහුද? ගොඩාක් බිරින්දෑවරු චෝර. මිනිස්යාමයි ෆෝන් එක ගෙනත් දෙන්නේ, මිනිස්යාමයි කාඩ් දාන්නේ, ඒ ෆෝන් එකෙන්ම හොර මැසේජ් ගහනවා. චෝර බරියා. වදක බරියා වද දෙනවා. ඊළඟට ගෙදර ස්වාමියා යටපත් කර ගන්නවා. මැරෙන ගොඩාක් අය දුගතියි. කලාතුරකින් අම්මා වගේ නෝන කෙනෙක් ඉන්නේ. කලාතුරකින් සහෝදරිය වගේ නෝන කෙනෙක් ඉන්නේ. කලාතුරකින් යාළුවෙක් වගේ නෝන කෙනෙක් ඉන්නේ. කලාතුරකින් දාසියක් වගේ ඉන්නේ. ඈලා පන්සලකට නොගියත් එයාලා නම් හොඳ ලෝකයකට යනවා පින්වත්නි. ඔන්න ඔහොමයි සුගතිය දුගතිය බිරින්දක් ඌපමණින් යෙදෙන්නේ. මේ කරුණ කියන්නේ බය වීම පිණිස නොවේ. මිනිස්සෙකුට හැදෙන්න ඕන තරම් අවස්ථාවක් තියෙනවා. තමන්ගේ වැරද්දක් වෙලා තියෙනවා නම් අවංක වෙලා මාන්නේ බිඳුවට දාගෙන ස්වාමියාගෙන් සමාව අරන් අද ඉඳලා හැදුනොත් පින්වත්නි මඩ ගොඩේ පිපුණ නෙළුමක් වගේ හැදිච්ච ජීවිතේ ඉහළට එනවා. ඒකම බබලනවා. සමාව අරන් හැදෙන්න තියෙන්නේ. පාපයෙන් මැරෙන්න එපා. මිනිසෙක් වුණාම මිනිසෙක් විදියටවත් මැරෙන්න. ඊට පස්සේ ඔය පරයයනොත් දැන් තේරෙනවා නේද? මැරෙන අය සුගති උපදින්නේ නැහැ. ගොඩාක් අය උපදින්නේ දුගතියේ. ඊළඟට බලන්න පංච දුස්චරිතය ගත්තොත් ප්‍රාණඝාතයේ සොරකම, වැරදි කාමසේවනය, ඊළඟට මුසාව, සුරාව. ඇත්තටම මිනිසයන්ට ගාණක් වන්නේ නැහැනේ. බොනවා කියන එක පාපයක් කියලා ගාණක් වන්නේ නැහැ මිනිස්සුන්ට. බොරු කියනවා කියන එක පාපයක් කියලා ගාණක් වන්නේ නැහැ මිනිස්සුන්ට. අනාචාරයේ පාපයක් කියලා ගාණක් වන්නේ නැහැ මිනිස්සුන්ට. හොරකම ගාණක් වන්නේ නැහැ. මිනිස්සු දැන එලිපිට පෙනි පව් කරනවා. දැන එලිපිට පෙනි පව් කළා කියලා පාපෙන් රැස් වෙනවා නම් යම්කිසි දුක් විපාකයක් ඒව නැති වෙන්නේ නැහැ. පුදුම හිතුන කතාවක් මට කියවන්න ලැබුණා. ඒ තමයි මේ පංචශීලයේ ගැන. අතීතයේ කුරු රටම සම්පූර්ණ මුළු රටම පංචශීලී රකිනවා. ඒ රටේ ගණිකාව පවා පංචශීලී රකිනවා. රජ කාලේ අද කාලේව නැහැ. රජ කාලේ මව්පියන්ගෙන් වෙන් කරලා ඈත් කරලා රටේ නීතියෙන් සම්මත කරලා නගර සෝබනියක් පත් කරනවා. ඈ රැකෙන්නේ ඈගේ වෘත්තියෙන් මිසක් අම්මා තාත්තගෙන්වත් පවුලෙන්වත් පරම්පරාවෙන්වත් නෙවෙයි රැකෙන්නේ. ඈ රැකෙන්නේ වෘත්තියෙන්. රාජ සම්මතයක්, රාජ නියෝගයක් ඒක. එතකොට ඈට තියෙන සීලයක්. ඒ සීලය තමයි Tamanට කහවණු දීලා වෙන් කරගත්ත කෙනත් එක විතරයි ඉන්නේ. වෙන අය දිහා බලන්නේ නැහැ. මේ කුරු රට හිටපු නගර සෝබනිය දවසක් මේ මණ්ඩපේ ඉන්නකොට එක කොල්ලෙක් ඇවිල්ලා කහවණු පොදියක් අතට දීලා කිව්වා අද උඹත් එක අද උඹ මාව වෙන් කර ගන්නවා කියලා. ඊට පස්සේ මම ගිහිල්ලා එන්නම් කියලා කොල්ලා ගියා. ඊට පස්සේ කොල්ලා ගිහිල්ලා ආවේ නැහැ එදා. අර මේ නගර සෝබනිය ආවේ නැහැ කාමරෙන් එළියට. කොල්ලා වෙනුවෙන් හිටියා. දෙවෙනි දවසේ ආවෙත් නැහැ. තුන්වෙනි දවසේ ආවෙත් නැහැ. හතරවෙනි දවසේ ආවෙත් නැහැ. මාසයක් ආවේ නැහැ. ඈ අයිනකට වෙලා තියෙන දෙයක් කාලා ඉන්නවා. අර මිනිස්සු ළඟට යන්නේ නැහැ. ඉස්සරහට යන්නේ නැහැ. මේ විදිහට අවුරුද්දක් නෙවෙයි දෙකක් නෙවෙයි තුනක් වෙනුවෙන් Tamanට කහවණු දුන්න කෙනා Taman ළඟට එනකල් වෙන කෙනෙක්ගෙන් කහවණු ගන්න නැතුව අර කහවණු දුන්න කෙනා වෙනුවෙන් හිටියා. කාණ්ඩ බොණ්ඩ නැති වුණා. හිඟමනටපත් වුණා. ඊට පස්සේ මේ කෙල්ල රජයට පැමිණිල්ලක් දැම්මා. මට මෙන්න මේ විදිහට කෙනෙක් ඇවිල්ලා කහවණු පොදියක් දුන්නා. මාව වෙන් කරගත්තා. දැන් අවුරුදු 3ක් එයා වෙනුවෙන් මම බලාගෙන හිටියා මට කන්න බොන්න නැහැ කියලා.
රජයෙන් කිව්වා උඹ වැරදි නෑ. උඹ අවුරුදු 3ක් ඉවසලා තියෙනවා. ඒ නිසා හෙට ඉඳලා උඹ ආයෙ පටන් ගනින් පරණ රස්සාව. උඹගේ වැරද්දක් නෑ කියලා රාජ නියෝගයක් දුන්නා උසාවියේ. ඔන්න මේ කෙල්ල රජයේ නියෝගය නිසා තමන්ගේත් වැරද්දක් නැති නිසා ආයෙත් අර ශාලාවේ ඉස්සරහට ගිහිල්ලා තව කෙනෙක් වෙනුවෙන් බලාපොරොත්තු වෙමින් හිටියා. ඒ ඉන්නකොට ඔන්න කොල්ලෙක් ඇවිල්ලා කහවණු පොදියක් දුන්නා. ඒ දෙන්න හදනකොට මේ කෙල්ල අත දික් කළා කහවණු පොදිය ගන්න. අත දික් කරනකොටම අවුරුදු 3කට කලින් කහවණු දුන්න කෙනා අන්න එනවා. දික් කරපු අත අකුලා ගත්තා. අකුලා ගන්නකොට අර ආපු තරුණයාගේ ශරීරයෙන් මතුවන සග්දවිඳු මතු වුණාට පස්සේ මතුවෙලා සග්දවිඳු කිව්වා මං උඹේ සීලේ බලන්ටයි මේක කළේ උඹ හරි සිල්වත් කියලා සම්පූර්ණයෙන් ගේ රන් රිදි මුතුමැණික් වලින් පුරවලා යනවා. ඒත් අර නගර සෝබනී ගණිකාව කියනවා මට අවුරුදු 3කට කලින් කහවණු දුන්න කෙනා එද්දී තව කෙනෙක්ගෙන් කහවණු ගන්නට අත දික් කරපු එකෙන් මගේ පන්සිල් කැඩුනද කියලා මට සැකයි කියනවා. මට පුදුමේ ඔය කතාව නෙවෙයි. නගර සෝබනියක් වෙලා ඉඳිද්දී ඈ මිනිසුන්ටම වෙන් වෙලා ඉඳිද්දී රජේ නියෝග කරලා ඉඳිද්දී තමන් වෙනුවෙන් කහවණු පොදියක් දුන්න කෙනා වෙනුවෙන් අවුරුදු 3ක් හිටියානම් අද වෙඩින් අරන් පෝරුවේ නැගලා මේ ලියුම් කියුම් වල අස්සම් කළා තමන්ටම කියලා මිනිසෙක් ඉද්දින්ම මේ ස්ත්‍රීන් අනාචාරය හැසිරෙන්නේ නැද්ද? තමන්ගේ මිනිසයා රට පිට රටකට ගිහිල්ලා මාසයක් ඉඳලා එනකොට මෙහි බිරිඳ වෙන කෙනෙක් එක්ක ගිහිල්ලා මේ වෙඩින් ෆොටෝ ටික ගහලා ඇල්බම් එක අරන් ගෙදෙට එනකොට ඇල්බම් එකට සල්ලි ගෙවන්න කෙනෙක් නැහැ. ඩිවෝස්. ඒ නිසා අද වෙඩින් ෆොටෝස් ගන්න කිව්ව ගමන් ඇඩ්වාන්ස් නෙමෙයි ගන්න ඔක්කොම ගන්නවා සල්ලි. තොපි ඕන එකක් අපි ෆොටෝ ගහනවා කියලා. ඒකයි සම්පූර්ණ මේක විනාශ වී යනවා. ඒ නිසා අද කාලෙකෝ මම මේ වාගේ දන් සභාවකම කිව්වා අද කාලේ මේ මිනිස්සයා මාසයක් පිට ගිහිල්ලා එනකල් මේ ස්ත්‍රීන් ගුණධර්මී රැකෙන්නේ නැහැ නේ කියලා. ඊට පස්සේ මහත් එක්ක ඇවිල්ලා කිව්වන්නේ වැරදි ස්වාමීන් වහන්සේ. මාසයක් නෙවෙයි කිව්වා වැඩ ඇරලා එනකල් ඉන්නේ නැහැ කියලා කිව්වා. මේ කසාද බැඳපු අයමයි කියන්නේ මන් නෙවෙයි. ගෙවල් වල ප්‍රශ්න හංගගෙන ඉන්නේ. මෙච්චර දුක් විඳිද්දී මිනිස්සු කියනවා පිනක් නැහැ, පවක් නැහැ, ඊළඟ ජීවිතයක් නැහැ, මීළඟ ජීවිතයක් නැහැ කියනවා. ඇයි යනකොට කෝ දෙවියෝ අපිට පේන්නේ නැහැ, කෝ අපාය අපිට පේන්නේ නැහැ කියනවා. මොම්ම පරිප්පු වල ප්‍රෝටීන් තියෙනවා කියනකොට පිළිගන්නවා. ප්‍රෝටීන් දැක්කද? ගුරුත්වාකර්ෂණය කියනකොට පිළිගන්නවා. දැක්කද? ඊළඟට මේ වතුර කියනකොට මේකේ ඔක්සිජන් 2යි හයිඩ්‍රජන් 1යි කියනකොට පිළිගන්නවා. දැක්කද? සුද්ධෝ කියන එක ඉහෙලීම පිළිගන්නවා. තමන්ගේ ජීවිතේට උරුම වුණ ඉරණම කියනකොට කවුරුත් පිළිගන්නේ නැහැ. ඒ නිසා මේක නම් පුදුම අභාග්‍යයක්. පිනපව විශ්වාස කරන්නේ නැහැ කියන එක. පුදුම අභාග්‍යයක්. මොලේ කියන කලඳක් තියෙනවා නම් පින කියන එක කලඳක් කියනවා නම් මේ බණ ටික අහලවත් අඩුම තරමේ හොඳ පැත්තකට ජීවිතේ ගන්න කල්පනා කරන්න ඕන. ඒ කියන්නේ එලොවක් නැති වුණත් හොඳ කරනවා කියන්නේ මේ ජීවිතේම ප්‍රශංසා ලබනවානේ. පරලොවක් නැති වුණත් මේ ජීවිතේම ශ්‍රේෂ්ඨ නැද්ද? මේ ජීවිතේම ශ්‍රේෂ්ඨයිනේ යහපත කරන කෙනා. ඒ නිසා ඔය පරයයනුත් ගොඩාක් දෙනා මැරුණාට පස්සේ දුගතිය උපදිනවා. ඒ කියන්නේ සිල් නැති නිසා. ඊළඟට තව පරයයකිනුත් සත්වය දුගතිය යන ක්‍රම තියෙනවා. අද කාලේ හැටියට අද කාලේ එකක් කියන්නම්. අපි මුණ ගැහෙන්න ආවා තරුණ පුතෙක්. ඒ තරුණ පුතා මුණ ගැහෙන්න ආවේ ඒ තරුණ පුතාගේ සීයා කෙනෙක් හාමුදුරු නමක්. ඒ හාමුදුරුවෝ කට්ටඩිකම් කරලා මැරිලා ගිහිල්ලා භූත ලෝකෙක වෙලා ඉපදිලා තියෙනවා. කරපු පාප වලට යක්ෂයෙක්. ඊට පස්සේ අර යක්ෂයා මෙයාට පේන්න ඇවිල්ලා කතා කරනවා. ඊට පස්සේ ගොඩක් යක්ෂ ලෝකේ විස්තර ගොඩක් කියලා මාත් එක්ක පැය දෙකක් විතර කතා කරගෙන හිටියා. ඒ කතා කර ඉන්නකොට කියවිච්ච එක කාරණාවක් මම කියන්නම්. ඒ තමයි පින්වත්නි මෙයාගේ ආච්චි කෙනෙක් මැරිලා ගිහිල්ලා ඉපදිලා තියෙන්නේ මල ප්‍රේතෙක් වෙලා. ඒ මල ප්‍රේතිගේ ස්වභාවය තමයි
ඇඟේ නූල් පොටක් නැහැ. කෙල හලාගෙන ඉන්නේ. මේ අද කාලේ කතාවක් කියන්නේ. එදුරු මේ මල යක්ෂණිය හරි ආසයි කාමයට. කාමයට ආස ලොල් ඔය වගේ ප්‍රේතයන්ට කියන්නේ කාම ප්‍රේත. මෙයාගේ ඒ යක්ෂණියගේ ස්වභාවය තමයි රාත්‍රියේට ගෙවල් වලට ගිහිල්ලා මේ කාන්තාව පිරිමි කාමසෙවිනේ යෙදෙනවා බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නකොට මිනිස්යාගේ හිතට රාගය ආවට පස්සේ උසස් හිතක් නෙවෙයි තියෙන්නේ ලාමක හිතක්. අර යක්ෂණී වේලාවකට අර කාන්තාවගේ ඇඟටයි වේලාවකට පිරිමියාගේ ඇඟටයි මාරුවෙන් මාරුවට ඇඟෙන් ඇඟට ගිහිල්ලා කාම ආස්වාදෙ විඳිනවා. මේ යක්ෂයෙක් ඇහෙන් බල්ලා කියන කතා ටිකක් මම මේ කියන්නේ. මේ විදිහට රෑ එළි වෙනකල් ඉන්නවා. ගෙයින් ගෙට යනවා. හොයා යනවා. හඳුන් කూరు සුවඳක් දැනෙනකොට ළඟ කොහේ හරි පන්සලක් ඇති කියලා අපිට හිතෙනවා වගේ. මාළු ගඳක් එනකොට මාළු කපන තැනක් ළඟ ඇති කියලා හිතෙනවා වගේ. කුණු ගඳක් එනකොට කුණු කන්දක් ළඟ ඇති කියලා අපිට ඉව එනවා වගේ. කාම ගඳ, කාමයේ හැසිරෙනකොට එන ගඳ ඒ ප්‍රේතයන්ට තරම් සංවේදී. ඈත ඉඳලා එනවා. ඒ ජරා ගඳට. ඇවිල්ලා මොකද කරන්නේ? ඒ මිනිසුන්ගේ ඇඟෙන් සතුටු වෙනවා. මිනිස්සු ඒව දන්නේ නැහැ. මිනිස්සු ඕවට කියනවා මේව බොරුලු. ඉතින් අපි මොනව කරන්නද? නමුත් ඇත්ත කතාව ඊට පස්සේ ඇත්ත කතාව කියන්නේ මේ ඊට පස්සේ අර යක්ෂයා කිව්වා උඹට දැන් ප්‍රශ්නයක් තිබ්බ නේද? අර කොල්ලෙන් අහනවා. මොකද්ද තිබ්බ කොල්ලගේ ප්‍රශ්නේ? ඉස්කෝලේ යන කාලේ මේ කොල්ලා ෆෝන් එකක් අරන් මේ ෆෝන් එකෙන් එක එක දේවල් බලලා නරක දේවල්. ලැප්ටොප් එකක් අරන් නරක දේවල් බලලා පුරුදු වෙලා. ඊට පස්සේ ඒ ජරාව කණ්ඩ අර යක්ෂණී මෙයාට බැල්ම හෙළලා. පුරුදු වෙලා. කොච්චර ඒවට පුරුදු වුණාද කියනවනම් මේ බලපෑම් කියන්නේ තමන් විවාහ වෙලා ඉඳිද්දි නෝන ඇඳේ ඉඳිද්දි ෆෝන් එක තමයි යාට සතුට උපදින කාරණාව. ඒ කොල්ලම මේ මාත් එක්ක ඇවිල්ලා කතා කරේ. ඊට පස්සේ මොකද කළේ? අර යක්ෂයා මැදිහත් වෙලා අර කාම යක්ෂණී පැන්නුවා. අර කොල්ල කියපු දේ මගේ ඇහෙන් දැකලා මගේ කනෙන් අහලා මම කියන්නේ. ස්වාමීනි ලෝක දෙකක් කිව්වා. අද ෆෝන් එක දැක්කම ලැප්ටොප් එක දැක්කම මට වැඩක් නැහැ කිව්වා. මම අවශ්‍ය කටයුතු කරගත්තා චී කියලා හිතෙනවා කිව්වා. ඒ කාලේ එහෙම අතහැර ගන්න බෑ කිව්වා. කොහොමද? මට පුදුමේ වුණෙත් ওই කතාව නෙවෙයි. ඔය ආච්චි මැරිලා තියෙන අර යක්ෂණී මැරිලා තියෙන මීට අවුරුදු 50කට කලින්. අවුරුදු 50කට කලින් ඉන්ටර්නෙට් මේ තරම් භාවිතයක් නැහැ. ෆෝන් භාවිත නැහැ. ලැප්ටොප් කම්පියුටර්ස් භාවිතේ නැහැ ලංකාවේ. ඒ කාලේ මැරිච්ච ගෑනු කෙනා එහෙම ඉපදුනා නම් අද මැරෙන ගෑනු කොහොම ඉපදෙයිද? ඔයාලගේ ආච්චිලා සීලා ඒ කතා දන්නවා ඇති. සමහර ගෙවල් වල ආච්චිලා මම මේ ඔයාලා මේ බොළඳ කරලා ඔයාලා හුරතල් කරන්න ඕනේ නැහැ. ඒ නිසායි මම මේ කතාව කියන්නේ. ඒ තමයි ආච්චිලා තමන්ගේ සීයාගේ තමන්ගේ මිනිසයාගේ ඇඟ දැකලා නැහැ ආච්චිලා. නමුත් දරුමල්ලෝ හදලා මොනුබුල්ලෝ හදලා. අද කාලේ ගොඩාක් වෙනස්. අද කාලේ ගොඩාක් වෙනස්. මේ අවුරුදු 50කට එහෙම මැරිච්ච ගෑණි යක්ෂණියෙක් කියලා දැන් කොල්ලන්ගේ කෙල්ලන්ගේ හිත ওই විදිහට අල්ලනවා නම් දැන් මැරෙන සෙට් එක ගිහිලා සෙට් එකක් වෙලා මේ මනුස්ස ලෝකේ ආක්‍රමණය කළොත් කාමෙන් මිනිස්සයා ගලව ගන්න බෑ. ඒ නිසාමයි ලංකාවේ තැන් තැන් වල දැන් සම්බාහන මධ්‍යස්ථාන මේ ෆාමසි වගේ හැමතැනම එන්නේ. ඇඟවල් මෙරිකන එක. ඊට පස්සේ ඒක ඇස්සේ 10 ජරාව මිනිස්යාගේ සකල ශේෂත් ඉවරයි. ඇයි මම මේවා කියන්නේ? මිනිස්සු අපෙන් උත්තර හොයනවා. අපි දන්නෙත් නැහැ. මිනිස්සු කියන ප්‍රශ්න අහලා තමයි අපිට මේ දැනුමක් ඇවිල්ලා තියෙන්නේ. සමහර මිනිස්සුන්ගේ ඇඟ මිරිකලා ඒවට අබ්බැහි වෙලා සතියක් සම්බාහන මධ්‍යස්ථානට ගියේ නැත්නම් ඇඟ වෙවුලනවා. මේ මට ඇවිල්ලා කියපු කතාව මම මේ කියන්නේ. කුඩු ගැහුවා වගේ. කාමයට වෙන ඇබ්බැහි වීම. අහෝ මේ ලෝක සත්වයා මේ විදියට රාග හිත මෙච්චර පවත්ත රෑ එළි වෙනකල් ඉන්නවා නිදා ගන්න නැතුව රාගෙන්. එහෙම මැරුණාට පස්සේ ඔයාලා හිතන්නේ දෙව්ලොවේයි අපායක් පිළිගත්තත් නැතත් එහෙම ඉන්න එක හොඳක්ද නරකක්ද? දෙමව්පියෝ දහදිය මාංශයෙන් හම්බු කරන එකනේ දරුවෝ මේවා විනාශ කරන්නේ. ඒකයි මේක ලේසි දෙයක් නෙවෙයි. මේ දැන් මේ ධර්මයේ මේ මාධ්‍ය ප්‍රචාර වෙන්න නිසා මේ සමහර කරුණු කියන්නේ බොහෝ විනාශයක් වෙලා ඉවරයි. ඒක තමයි කියන්නේ කුසල් කරලා යහපත් ලෝකයකට යන්න.
ආයමත් මේ පෞකාර ලෝකවලට එන්න එපා. කොහොමද පෞකාර ලෝකේ? අසත්පුරුෂයෝ ඉන්න ලෝකේ. අනිත්‍ය උමුත් රාගය ඇති වෙනේවමයි දෙන්නේ. උඹ මේක බැලුවේ නැද්ද කියනවා. ද්වේෂය ඇති වෙනේවමයි දෙන්නේ. මෙන්න බලපන් අරකට බැනලා මෙන්න අරකගේ කේස් එක ඇහුවෙලා. ද්වේෂය, iriසියාව, මෝහය මේ ඉගෙනගෙන ලොක්කෝ වගේ ඉන්නවා. ලංකාවේ බුදුන් උපන්නේ කියනට යමල් අන්න රිටිකල මේ කපිලවස්තුවලු කියලා දුවනවා. පුදුම මොළ. අහෝ මේ සද්දයා මැරුණාට පස්සේ කොහෙද යන්නේ? කරුණාව නැතුව, මෛත්‍රිය නැතුව, කුසල අකුසල නැතුව මේ තවත් කෙනෙකුට දුකක් දුන්නොත් ඒක මට එයි ආපහු කියලා හිතන්නේ නැද්ද? අපි තවත් කෙනෙකුට ඇඟිල්ල දික් කරනකොට ඇඟිලි හතරක් තමන්ගේ පැත්තට හැරිලා. ඒ වාගේ මේ ලෝක සත්වයා කර්මයෙන් බැට කනවා කියලා නුවණින් විමසුවේ නැත්නම් පව් වලින් ගැලවෙන්න නම් බෑ. අපිට කිසිම සපෝට් එකක් නැහැ. වැඩ කරන ආයතනයේවත් ඊළඟට ඇසුරු කරන සමාජයෙන්වත් පින්නට එන්න නම් සපෝට් එකක් නැහැ. මේ සත්පුරුෂ පවුලක් නිසා අද මේ උපන්දිනේ දවසේ බණ ටිකක් අහන්න මේ අවස්ථාව සැලසුනේ. මේක හිස් දෙයක් නෙවෙයි. කවුරු හරි පින්වන්ත කෙනෙක් ඇති. ඒ කෙනා මේ බණ ටික අහලා තමන්ගේ ජීවිතේ ගුණධර්ම දියුණු කරගනි. එක්කෙනෙක් හැදුනොත් ඇති. එක්කෙනෙක් හැදුනොත් ඇති. මොකද ගොඩාක් විනාශ වෙලා යද්දි එකෙක් බේරගත්තත් ඇති. ඒ නිසා පින්වත්නි මේ සත්පුරුෂ දේවල්. ඉතින් පින්වත්නි හොඳට කල්පනා කරන්ද අපි මැරෙනවා කියලා. අපි මැරෙනවා කියන එක නිතර කල්පනා කරන්ද මැරුණාට පස්සේ අරන් යන්න සිද්ධ වෙන්නේ තමන් කරපු හොඳ දේවල් හෝ නරක දේවල් හෝ. පුංචි කර්මය ඇති. ඔයාලා විශ්වාස කරන එකක් නැහැ. නමුත් ඇත්තටම සිද්ධ වෙච්ච දෙයක්. ඒ තමයි මේ ළඟදීන් රුවන්වැලි මහා සෑයෙම හැමදාම සිල් ගන්න 4 පොයට ආච්චි කෙනෙක් මැරුණා. මැරිලා එතකොට ඉතින් කවුරුත් සාමාන්‍යයෙන් පොදුවේ කතා කරන්නේ දිවි ලෝකෙ ඉපදුනා කියලානේ. මැරිලා මේ ආච්චි මාංශයක් යනකොට දුවගේ ඇඟට එනවා පෙරේතී. ඇවිල්ලා කෑ ගගහ කියනවා මට වැරදුනා. මිනිස්සු කම්මුලේ අත තියාගෙන ඇහුවා උඹට මොකද උනේ? ඊට පස්සේ කිව්වා මං රුවන්වැලි සෑයේ සිල් ගන්නකොට රැයට පස්ස පැත්ත චෛත්‍ය පැත්තට තියාගෙන තමයි බුදියාගෙන තියෙන්නේ. සෑයට පස්ස හැරවීම. චෛත්‍යයට කකුල් දික් කරගෙන ඉඳීම. සිදුවක් කුමාරයාම නලංගනෝ බුදියාගෙන ඉන්නවා දැකලා කලකිරිලා තමයි ගිහි ගෙදරින් අබිනිෂ්ක්‍රමණය කළේ. අහලා නැද්ද ඒක? ඒ නිසා රුවන්වැලි සෑයේ මළුවේ 4 ගාතේ වැටිලා මේ මිනිස්සු වාත ඇර බුදියා ගන්න එක බුද්ධ ගෞරවයේද? ඒ කරන පාපෙත් එනවනේ. අපිට විදියක් නැහැ ගෙනල්ලා මේ මයික් වලින් මේ කියවලා මේ රාමු කළා මේවා දෙන්න ඕන මිනිස්සුන්ට. ඒත් පිළිගන්නේ දන්නේ නැහැ අප්පා බොරුව කියයි. මිනිස්සු හරි ආසයි තර්ක කරන්න. වාද විවාද කරන්න හරි ආසයි. ඇයි උගන්වන්නේත් වාද විවාදනේ උගන්වන්නේ තර්ක කිරිල්ලනේ. ශ්‍රද්ධාවෙන් යමක් පිළිගෙන තමන්ගේ ජීවිතය යහපතට ගන්න අය ඊටමත් අතලොස්සයි. බුද්ධ වචනේ එකයි. ඒ තමයි නියසිරට ගත්ත පස්පිඩක් වාගේ ප්‍රමාණයක් තමයි මරුණාට පස්සේ සුගතිය යන්නේ. ගොඩාක් අය යන්නේ දුගතිය. මේ විදිහට. ඊළඟ ගොඩාක් අය ඉන්නවනේ දැන් ওই දේවාල වලට ගිහිල්ලා බාරහාර වෙලා පොල් ගහලා ලේසි කියලා හිතන්න එපා. මම කන්තලේ ඉන්න කාලේ කන්තලේ අපිත් එක්ක කතා කරන්න ආව පවුලක්. ඒ පවුලේ ප්‍රශ්නේ තමයි ඔක්කොටම බෙල්ලේ වැලිලාගෙන මැරෙන්න හිතෙනවා. ටිකක් කතා කරලා බලනකොට අවුරුදු කිහිපයකට කලින් පුතාට විභාගي ලං වෙලා තියෙද්දී පුතාට ලෙඩක් හැදිලා. ලෙඩේ සුව කරගන්න කොහේ හරි ඔය දේවාලයකට ගිහලා පඳුරක් ගැට ගහලා ඒ යක්ෂ දිස්ත්‍රිය ඇවිල්ලා කියලා ඔය පඳුර ගැට ගහපන් උඹලගේ ගෙදර යටලියේ කියලා. ඔන්න ගෙනල්ලා යටලියේ ගෙදර ගැට ගැහුවා. මේ ඇත්ත කතාවක්. ගැට ගැහුවට පස්සේ ඔන්න ලෙඩේ හොඳයි. අවුරුද්දක් විතර ගියාට පස්සේ පුතා ඇහුවා අම්මා මොකක්ද අර මේ සුදු පාට රෙද්දක් ගැට ගහලා පඳුරක් උඹ ලෙඩ අනේ මිනිස්සුත් එනවනේ අනේ මේක උඩ ලීයක තියෙන ගැට ලියමු කිව්වා. හා කිව්වා. ඊට පස්සේ ඉනිමගත් තියලා සිවිලින් ගහලා නැහැ ගෙදර ඒ පැත්තේ. මම හිතේ දුප්පත් පවුලක්.
ඊට පස්සේ ඉනිමග තියලා අර මේ පඳුර අයින් කළා. ඊට පස්සේ ගැටලුවක් නැහැ. ඔන්න කරදරොත් දෙක හොඳට කෙරගෙන එක වගේ වෙනසක් නැහැ. පළවෙනි දවසේ ගියා, දෙවෙනි දවසේ, තුන්වෙනි දවසේ ළඟ ගෙදරක මේ වෙඩින් එකක්. පුතාට ඔළුවේ කැක්කුමක් ආවරෑ. අම්මේ මට නම් යන්න බෑ. ඊට පස්සේ කොහේ නම් පුතා දැන් පාඩම් කරන්නත් තියෙනවනේ. ඔයාට ඔළුවේ කැක්කුම නම් ඔයා නිදාගන්න. අපි මේ මඟුල් ගෙදර ගිහිල්ලා එන්නම් කිව්වා. ඊට පස්සේ අම්මලා මඟුල් ගෙදර යන්න ලැහැත් වෙන අතරේම මෙයා මේ හවස මේ උදේ පාන්දර 2ටද කොහෙද ෆෝන් එකේ ලාම් එක තියාගෙන මේ මඳුරු නෙට් එක ඇඳට දාගෙන නිදාගත්තා. අම්මලා ගියා. රෑ 9ට විතර අම්මලා රෑ 12ට විතර අම්මලා ආවා. එනකොට පුදුමේ අර පඳුර ලිස්සා නේද? එතනම ලනුව දාගෙන බෙල්ල වෙල්ලාගෙන මැරිලා. අවුරුදු 18 කොල්ලා. ඊට කලින් දවසේ රෑ අම්මා හීනයක් දැක්කා. පුතා ඇදගෙන දේවාලෙට යනකොට දේවාලේ පිළිමෙන් යක්ෂණියක් ඇවිල්ලා පුතා ඇදගෙන ගියා. හීනෙන් දැක්ක කලින් දවසේ. දේවාලයකට ගිහිල්ලා පඳුරක් ගැට ගහලා පොල් ගෙඩියක් ගහලා වැඩක් ගන්නකොට තමන්ගේ පිටිපස්සේ කෙනෙක් එනවා. අපිට හිතේ මිනිස්සු බාර වෙන තරමට එච්චර ඉන්නවද කියලා. පින්වත්නි, විරූපාක්ෂ කියන නාග රජුරුවන්ගේ පිරිවර සේනාව විතරක් කෝටි ලක්ෂයක් නයි ඉන්නවා. ලෝකෙම මිනිස්සු කොච්චරද ඉන්නේ? ලෝකෙම මිනිස්සු කීයද ඉන්නේ? කෝටි 600ක් 700 නේ? කෝටි 700ක්. නාගයෝ විතරක් පිරිවරට ඉන්නවා විරූපාක්ෂ දිවි රාජයාගේ පිටිපස්සේ ලක්ෂ 100ක්. එක මිනිසයාට එක ණය ගානේ ආවත් තවත් ඉදිරියි. ඕන තරම් සෙට් එකේ ඉන්නවා. පාණ්ඩුරක් ගැට ගහව ගමන් එනවා. මිනිස්සු කොච්චර මේවට ඇබ්බැහි වුණාද කියනවනම් ළමෙක් විභාගයක් ලියන්න යනකොට ගිහිල්ලා ගැට ගහනවා විභාගේ පාස් වේවා. කෙල්ල කරන්නේ බයෝ. අම්මා තමයි බාර උනේ. ඊට පස්සේ ගිහලා ඔන්න දැන් එනවා අර බලවේගي පිටිපස්සේ. ආවට පස්සේ මොකද උනේ? ඔන්න දැන් ගෙල්ල විභාගෙ ලියනවා. විභාගෙ ලියනකොට දැන් මේ කෙල්ලට අමතකයි මේකේ Facebook ගියා පාඩම් කළේ නැහැ. Facebook එක තමයි පාඩම් කළේ. දැන් එන්නේ නැහැ ඔළුවට කරුණෝ. ඒකට අර යකා ළඟ ඉඳලා ලියපිය කියනවා. ඇයි ඒ? භූතයා බයෝ කළා නැහනේ. කෙල්ලනේ බයෝ කළේ. ඊට පස්සේ ළඟ ඉඳලා ලියපන් කියන සපෝට් එක තමයි දෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඕන්න කෙල්ල කොහොම හරි එනවා. ඉතින් අර භූතයා ඉන්ටර්නෙට් එකෙන් නම්බරේ ගහලා රිසල්ට් එනකල් භූතයා බලාගෙන ඉන්නේ නැහැ. බාරය ඔප්පු කරන්න ඕන. අනිවාර්යෙන් බාරය ඔප්පු කරන්න ඕන. මම මේ කරුණ දැනගෙනනේ කියන්නේ. මම ජීවිත 5-6කට කලින් පූජාවට්ටියක් දීලා බාරයක් වෙලා ඒ යකා මාත් එක්ක මේ ළඟදී වෙනකල් මම පිටිපස්සේ ආවා. වැඩක් ගත්තොත් ණයයි. අම්මගෙන් කිරි බිව්වොත් ණයයි. තාත්තගෙන් ජාතක වුණා ණයයි. සේවකයා ඇයි ඔයාලම කියන්නේ නැද්ද මුන් එක දවසක් හරි අපෙන් බත් ටිකක් කෑවනේ. මුන් අපිට ණයයි කියලා කියන්නේ නැද්ද? වැඩක් ගත්තොත් ණයයි. ඔය ඇක්සිඩන්ට් වලින් මැරෙන 95%ක්ම බාර වෙච්ච අය. පරාණයට පරාණයක් කියලා බාර වෙනවා. ඔයාලට බෑ පොල් ගෙඩියක් දීලා සේප් වෙන්න. සුද්ධ විභාග ලියන්නේ බාර පඳුරු ගැට ගහලාද? මේ හොඳට ටයි කෝට් ඇඳලා මේ හොඳ වාහනවල යන මිනිස්සුනේ මේ ගිහිල්ලා මේ ඔක්කොම සමයන් ටික කරන්නේ. ඒ ක්‍රමේනොත් මැරුණාට පස්සේ උන්ගේ අතරටම යනවා සුගතිය කියන්නේ. පින්වත්නි, බැලූ පැත්තෙන් හැම අතින්ම පල්ලහැට වැටෙන්න මිසක් උඩ හැටෙන්න එකක් නැහැ. ඒ නිසා යම්කිසි කෙනෙක් අවබෝධයෙන්ම බුදුරජාණන් වහන්සේ සරණ ගියොත්, ධර්මයේ සරණ ගියොත්, සංඝයා සරණ ගියොත්, කුසල් කළොත්, යහපත් දේවල් කළොත්, වැරදි නගා හිටියොත්, වැරදි හදාගත්තේ නැත්නම් මේ ප්‍රශ්නේ එන්නේ. හොඳට මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ වදාලා බාලයාටත් පඬිතයාටත් ඉරණම් 3ක් තියෙනවා. මොකද්ද බාලයාගේ ඉරණම? බාලයාට, ඒ කියන්නේ පව් වැඩ කරන කෙනාට සමාජයේ මිනිස්සු සභාවකදී පව් වැඩ කතා කරනකොට තමන්ගේ බඩපපුව පිච්චෙනවා කිව්වා. ඕක තමයි පළවෙනි ආදීනවේ කිව්වා. දැන් මම මේ වැරදි කාමසේවනයේ කරන අය මරුණාට පස්සේ නිරේ යන්න හේතු වෙනවා. සසරේ ආදරේ නැති වෙයි කියලා මම මේ කියාගෙන යනකොට කවුරු හරි වැරදි කාමසේවනයේ කරන කෙනෙක් හිටියොත් එහෙම එයාගේ බඩපපුව පිච්චෙනවා. ඒක ධර්මයක්, ඒක සිද්ධ වෙන දෙයක්. ඕක තමයි පළවෙනි ආදීනවේ. දෙවෙනි ආදීනවේ තමයි අහු වුණොත් දඬුවම් විඳින්න සිද්ධ වෙනවා.
ඇත්තටම වැරද්දක් අහුනොත් සමාජයෙන් දඬුවම් විඳින්න සිද්ධ වෙනවා. ඒ දෙවෙනි ආදීනවේ. තුන්වෙනි ආදීනේ තමයි ඒ පව් කරපු කෙනා ඇඳේ හරි පුටුවේ හරි ඉඳිද්දී චිත්‍රපටිය වගේ තමන් කරපු පව් පේන්න පටන් ගන්නවා. වැරදි හදාගත්තේ නැත්නම් මැරෙන මොහොතේ ওই පාරවල් වල යනකොට බලන්න පුටුවේ තියාගෙන පුටු ගේ ඉස්සර අපිට පුටුවක් තියලා ආච්චිලා තියලා ওই බලාගත්තුවත් ඒ බලාගෙන ඉන්නේ. ඒකට බලාගත්තුවත් ඒ බලාගෙන ඉන්නකොට තමන් කලින් කරපු ඒවා ඔක්කොම මතක් වෙනවනේ. පොඩ්ඩක් හිතට ඇස් දෙක පියාගෙන විනාඩි 5ක් කල්පනා කළොත් හොඳ කරපු ඒවායි නරක කරපු ඒවායි සිහි කරන්න කියලා වැඩිපුර වෙන්නේ තමන්ට වැරදිච්ච ඒවානේ. ඒ නිසා මැරෙන වෙලාවේ මේවා පේන්න ගන්නවා කියන එක බුද්ධ වචනේ. හොඳ කරපු මිනිස්සයාට යහපත් දේවල් මම ওই සීලය ගැන කියනකොට ඕන පව් වැඩ කරපු නැතේට සතුටුයි. ඊට පස්සේ මේ හොඳ වැඩ කරන අයට ප්‍රශංසා කරනකොට සතුටුයි. හොඳ වැඩ පේන්න පටන් ගන්නවා. උදාහරණයක් ගත්තොත් මට ඒක මේ විදිහටයි වෙන්නේ කියලා කියන්න තේරෙන්නේ නැහැ. ළඟදීන් අපි මල් වලින් ලස්සනට ධාතු තැන්පත් කරලා මල් ස්තූප හදලා ලස්සන වන්දනාවක් කළා. ඒ වන්දනාව ඉවරලා දවස් කිහිපයකින් ඒ වන්දනාවට උදව් කරන්න ආපු පුතාලා ටිකක් වාහනේ කියද්දී ඇක්සිඩන්ට් වුණා. එක පුතෙක් මට කිව්වා ස්වාමීනි ඇක්සිඩන්ට් වෙනකොටම එක දිගටම පේන්න ගත්තා කිව්වා මල් චෛත්‍ය විතරක්ම පේන්න ගත්තා කිව්වා. ඔය වගේ පව් වැඩ කරපු කෙනෙකුට තමන් කරපු පාප පේන්න ගන්නවා ඇති. ඒකයි වළක්වන්න බෑ මේ වෙලාවේ. හිතට තරහක් ආපු ගමන් එන තරහ සිතිවිලි බ්‍රේක් කරන්න බෑනේ. එක දිගට එනවනේ. මෙච්චර හොඳට ඇඟපත තියෙද්දි ලෙඩක් දුකක් නැතිව තියෙද්දි තරහක් එනකොට නවත්තන්න බැරි නම් ලෙඩ ඇඳේ ඉද්දි උසුම අදිද්දි මිසීලා නර්ස්ලා මේ පපු උඩට නැගලා බඩ තද කරද්දි තරහ ගන්න නැතුව ඉන්නේ කොහමද? මුම් මට සැනසille මැරෙන්නවත් දෙන්නේ නැහැ කියලා තරහක් එනවනේ. තරහ සිතින් මැරුණොත් දූෂ්‍ය සිතකින් මැරිලා දුගතිය උපදිනවා. මේ විදිහට බලනකොට අපි පිළිගත්තා හෝ නැතා හෝ වාද කළා හෝ නැතා හෝ මෙලොව පිළිගත්තා පරලොව පිළිගත්තා මොන දැනුම තිබ්බත් නැතත් සිද්ධ වෙන දේ සිද්ධ වෙන මොන ආගමේ හිටියත් හොඳ කළොත් හොඳ ලැබෙනවා නරක කළොත් නරක ලැබෙනවා යාදිසං වපතේ බීජං තාදිසං හරතේ බලං තමන් වපුරන දේ තමයි තමන්ට ලැබෙන්නේ කල්යාණකාරීච්ච කල්යාණ හොඳ දේ කළොත් හොඳ පාපකාරීච්ච පාපකම් පව් කළොත් පාපේ ඒ නිසා අද හිතට ගන්න වරදින් නැගිටින්න වරදක් කියන්නේ මම ඔයාලා ගොඩාක් පව් කරන අය කියනව නෙවෙයි සමහර මහත්යට හරි සැරින් කතා කරනවා නම් ඒක හරි අද ඉඳලා හදා ගන්න. ඉවසන එක හදා ගන්න. මිනිස්යාට මෙච්චර සම්පතක් නැහැ පින්වතුනි නුවණින් විමසලා ඉවසන එක තරම්. ඊළඟේ කාරණාව තමයි මේ මෙහෙම එක එක්කෙනාගේ ජීවිතවල පව් තියෙන්න පුළුවන්. හැබැයි තිසරණේ පිහිටලා සිල් රැකගත්තොත් එහෙම ඒ සරණ සීලයේ වින්වත්නි නැවක් වගේ. ගලක් තනියෙන් තිබ්බොත් වතුරට දැම්මොත් යට යනවා. හැබැයි ඒ ගල නැවකට දැම්මොත් ටොංගානක් බර ගලක් වෙන්න පුළුවන්. වතුර යට යන්නේ නැව නිසා. ඒ නිසා තිසරණේ පිහිටලා වැරදි හදාගත්තොත් ඒක නැව වාගේ ඔයාලගේ කොච්චර පව තිබ්බත් ඔයාලා සුගතියට අරන් යයි. ඊළඟ කාරණාව තමයි සමහර අයට වැරදි නැගී හිටින්න අමාරුම දේ පැරණි දේවල් මතක් වෙනවා. ඒ මතක් වෙනකොට හිතන්න ඔන්න කුණු ඇඳුමක් තිබ්බ කෙනෙක් ඒ කුණු ඇඳුම අයින් කරලා ලස්සන ඇඳුමක් අඳිනවා. එතකොට කුණු ඇඳුමක් මට තිබ්බනේ කියලා දුක් වෙන එකද හොඳ? අලුත් ඇඳුමක් මට තියෙනවනේ කියලා සතුටු වෙන එකද හොඳ? අලුත් ඇඳුම ගැන සතුටු වෙන එකයි හොඳ. ඒ නිසා වරදි දැන් අද අදිෂ්ඨාන කරගෙන වරදින් අත්මිදෙන්ට අදිෂ්ඨාන කරගෙන පින් සිතිවිල්ලෙන් අද ගෙදර යන්න මගදී මැරුණා සුගතිය. බණ අහලා යන්නේ කුසල් වඩන හිතෙන් යන්නේ හිත පහදවාගෙන යන්නේ දැන් මැරුණත් ඊයේ පව් කරපු කෙනෙක් වෙන්න පුළුවන් සුගතිය යන්නේ. මොකද දැන් පවතින සිත බලවත්. හැබැයි අවංකවම හිතන්න ඕන. ඒ නිසා පින්වත්නි වරදින් නැගීටලා හිත හදාගන්න ඒ හිත හදාගෙන ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥාදී ගුණධර්ම දියුණු කරගන්න gedara ප්‍රශ්න ටිකවත් විසඳා ගන්න බැරුව සාසනීය ප්‍රශ්න මිනිස්සු කොහොම විසඳන්නද? ඒ නිසා මේ gedara තියෙන ප්‍රශ්න ටික විසඳ ගන්න බැරුව මිනිස්සු මේ සෝවාන් වෙන්න ඕන, සකදාගාම වෙන්න ඕන, අනාගාම වෙන්න ඕන කිකියා මේ එක එක දේවල් අල්ලගෙන යනවා. බුදුරජාණන් වහන්සේ ඉපදුනේ ලංකාවේ එක එක ඒවා අල්ලගෙන යනවා. gedara ප්‍රශ්න ටික විසඳ ගන්න බෑ. ඒ නිසා අවංකවම නිහතමානී වෙලා
තමන්ගේ ගුණධර්ම ටික දියුණු කරගෙන, කල්යාණ මිත්‍රය ඇසුරු කරගෙන ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. එතකොට තමයි ඔබටත් මටත් මේ බුද්ධ ශාසනය පිහිට ලැබෙන්නේ. අවංකව මේ දේ කළේ නැත්නම් බුද්ධ ශාසනය පිහිටන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි, සිත පහදවගෙන යහපතේ යෙදෙන්න, කුසල් වඩන්න, අකුසල් ප්‍රහාණය කරන්න, වැරදි වැඩවලින් අත් මිදෙන්න, යහපත් දේවල් වල හැසිරෙන්න, ගෞතම බුදුසසුනේ පිහිට ලබා ගන්න හිතක් හදා ගන්න. ඒ සඳහා ඔබට භාග්‍ය උදා වේවා.